හරිනේ අයිබෝන් හැමෝටම අද අපිට කතා කරන්න තියෙන්නේ තරංග වර්තනය හා මේ ටියුට් එක නේද පටන් ගන්න තියෙන්නේ මේ ටියුට් එකනේ පටන් ගන්න තියෙන්නේ කො තමයි ටික ඇහෙනවද නමෝ ඇහෙන්නේ නැද්ද ඇහෙනවා සර්. හරි අපිට පටන් ගන්න තියෙන්නේ තරංග පරාවර්තනය හා වර්තනය ඔය පාඩම් පටන් ගන්න තියෙන්නේ ටියුට් එක ගන්න පුතේ මම පොඩ්ඩක් මේ පාඩමට මූලික ආරම්භයක් දීලා ඉන්නම් මෙහෙමයි අපිට තරංග පරාවර්තනය හා තරංග වර්තනය හරිද මේ පාඩම 9 වසරේදී පටන් ගත්තට මේක දිගින් දිගටම යන පාඩමක් අපිට ක්ලාස් වල දක්වා එතකොට තරංග පරාවර්තනය හා වර්තනය හරිද ඔයාලා අපි කතා කරන්න තියෙන්නේ තරංග පරාවර්තනය හා වර්තනය හරිද එතකොට මෙන්න මේ තරංග ගැන කතා කරන්න තියෙන්නේ තරංග වල සිදුවන සිදුවීම් දෙකක් තමයි මේ එකක් පරාවර්තනය අනිත් එක වර්තනය හරිද මේ පාඩම තමයි තරංග පරාවර්තනය හා වර්තනය හරිද ඒකේ එක සිදුවීමක් තමයි මේ කතා කරන පරාවර්තනය අනිත් සිදුවීම තමයි මේ කතා කරන වර්තනය හරිද එතකොට ඔය සිද්ධාන්තයට දාලා තරංග කියන්නේ මොනවද මේ තරංග කියන ඒ වගේ සිදුවන පරාවර්තනය සහ වර්තනය තමයි අපි කතා කරන්නේ හරිද එතකොට මොනවද මේ තරංග කියන්නේ මොකද්ද මේ පරාවර්තනය කියන්නේ මොකද්ද මේ වර්තනය කියන්නේ හරිද පුතේ මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ තරංග යටතට අපිට ප්‍රධාන වශයෙන් තරංග වර්ග දෙකක් ගැන කතා කරන්නේ තරංග යටතට ප්‍රධාන වශයෙන් මෙන්න මේ තරංග වර්ග දෙකක් ඉන්නවා ඔය කියන තරංග වර්ග දෙකක් තියෙනවා හරිද ඒ තරංග වල තමයි පරාවර්තන සහ වර්තනය අපි කතා කරන්නේ තරංග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඉන්නවා මම මේ පොඩ්ඩක් ඔයාලට මේකේ හරියට කියලා දෙනවා මොකද්ද මේ පසුබිම කියලා පසුබිම කියන්නේ මේක තමයි අපිට සම්පූර්ණ මේ පාඩම අපිට කතා කරන්න දෙනවා 10 වසරේදී සහ 11 වසරේදී හරිද ඒකට මේ පාඩමට ගන්න ආරම්භයක් තමයි මේ චුට්ටක් මෙතනදී මේ කතාව කියලා තරංග පරාවර්තනය හා වර්තනය කියලා කියන්නේ හරිද එතකොට තරංග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ එකක් තමයි පුතේ තීර්යක් තරංග කියලා එකක් තියෙනවා තීර්යක් තරංග නිකන් අහලා මේ කලින් අහලා මේ කලින් පිට කරන්න අනිත් එක අන්වායාම තරංග තීර්යක් තරංග අන්වායාම තරංග හරිද මොකද්ද මේ තීර්යක් තරංග අන්වායාම තරංග කියන්නේ මෙහෙමයි සමහර තරංග තියෙනවා තරංගයක් කියන්නේ බුද්ධි අපි ගමන් කරන මොන හරි කම්පනයක ප්‍රතිඵලයක් හින්දා ගමන් කරන කම්පනයක් මාධ්‍යයක් විශ්සේ ගමන් කිරීමක් තමයි තරංගයක් කියන්නේ ශක්තියක් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමක් හරිද එතකොට සමහර තරංග තියෙනවා ඒ තරංග ගමන් කරන මාධ්‍යයක් ඕන මොන හරි දෙයක් තිබුණොත් තමයි ඒ තුලින් ගමන් කරන්නේ තරංග එතන ඒ දේ නැත්තම් මාධ්‍යයක් නැත්තම් ඒ තරංග ගමන් කරන්නේ නැහැ උදාහරණයක් මේ මම කතා කරන ශබ්දය දැන් හිතන්නකෝ ඔයාලා මගේ ඉස්සරහම හිටගෙන ඉන්නවා කියලා එම හිටගෙන ඉන්නකොට මම කතා කරනකොට ඔයාලට ඇහෙනවනේ ඒතර මම කතා කරනකොට මගේ කටෙන් නිකුත් වෙනවා ශබ්ද තරංග කියන එක ශබ්ද තරංග කටින් නිකුත් වෙනවා ඒතර ශබ්ද තරංග ගමන් කරන මාධ්‍ය තමයි මේ වාතය ඔස්සේ ශබ්ද තරංග ගමන් කළා ඔයාලා මගේ ඉස්සරහම ඉන්නව නම් ඒවා කන කරා ඇවිල්ලා ඒක ඇසීම සිද්ධ වෙනවා හරිද එතකොට මම මේ කතා කරන ශබ්ද තරංග ගමන් කරන මාධ්‍ය තමයි වාතය ඒතර ශබ්ද තරංග ගමන් කරන මාධ්‍යයක් අවශ්‍යයි
හරිද? මාධ්‍යයක් අවශ්‍යයි. ඒ මාධ්‍ය අයින් කරොත් මගේ මාධ්‍ය අයින් කළා දාන්න. ඒ මාධ්‍ය අයින් කරොත් ඒ ශබ්දය ඇසෙනවද? ශබ්දය ඇහෙන්නේ නැහැ පුතේ. ඒ මාධ්‍ය අපි අයින් කරොත් ඒක අපි කතා කරන එක ඇහෙන්නේ නැති වෙනවා. හරිද? ඒතකොට තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඒ කතා කරන එක ඇහෙන්න නම් ඒ කතා කරනකොට නිකුත් වන ශබ්ද තරංගය ගමන් කරන මාධ්‍යයක් තියෙනවා. ඒතර ශබ්ද තරංග ගමන් කරන මාධ්‍ය තමයි වාතය. ඒතර වාතය නැත්තම් අපි කොච්චර කතා කරත් ඇහෙන්නේ අපිට. අපි කතා කරනවා ඇහෙන කෙනෙක් ඉස්සරහින් ඉන්න උට ඇහෙන්නේ අපි කතා කරන්නේ. ඇයි? අපි නිකුත් කරන ශබ්ද තරංගය ගමන් කරන්නේ වාතය. අන්න ඒ විදිහට සමහර තරංග තියෙනවා ගමන් කරන මාධ්‍යයක් ඕන. ඒ වගේමයි සමහර තරංග තියෙනවා ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. එයා යනවා යාට පාර. උදාහරණයක් ආලෝකය. දැන් බලන්නකෝ ආලෝකය ගමන් කරන ආලෝකය කියන්නේ තරංග වර්ගයක් පුතේ. ආලෝකය කියන්නේ තරංග වර්ගයක්. ආලෝකය ගමන් කරන මාධ්‍යයක් අවශ්‍යයිද? නැහැ. මාධ්‍යයක් අවශ්‍ය නැහැ. එතන මාධ්‍යයක් තිබුණත් නැතත් ආලෝකේ පාඩුවේ ගමන් කරනවා. හරිද? දැන් ඒකට හොඳ උදාහරණය තමයි දැන් අපි ගත්තොත් පෘථිවිය ගත්තොත් මම කිව්වා ඔයාලට පෘථිවිය වටේ මෙහෙම වායු ගෝලයේ තියෙන ස්තර කිහිපයක්. පරිවර්තී, මධ්‍ය, තාප කියලා. අවසානයේ බහිර්ගෝලය කියලා බාහිරින්ම තියෙනවා බහිර්ගෝලය කියලා. පිටතින්ම තියෙන. ඒක මෙතනින් පැත්තේ වාතය නැහැ. මෙතනින් පස්සේ වාතය නැහැ. මේ පැත්තේ හිස් අවකාශයක් තියෙනවා. වාතයක් නැහැ. හරි. ඒතර මේ හරිය සූර්යයා ඉන්නවා. ඒතර සූර්යයාගේ ඉඳලා ආලෝක කිරණ එනකොට බලන්නකෝ මෙතන ඉඳලා මේ ටිකේ කිසිම මාධ්‍යයක් නැහැ. කිසිම මාධ්‍යයක් නැහැ. ඒතර හිතන සූර්යයාගෙන් කවදා හරි ශබ්දයක් නිකුත් වෙනවා. සූර්යයා මොකක් හරි ශබ්දයක් නිකුත් කරන්න ගත්තොත් ඩෝංගල් පිපිරන ශබ්ද. එහෙම ශබ්දයක් නිකුත් වුණොත් ඒක අපිට කවදාවත් ඇහෙවිද? සූර්යයාගෙන් ශබ්දයක් නිකුත් වෙනවා. පිච්චෙන ශබ්ද නැත්නම් අර සූර්යයාගේ පිපිරුමක් මොකක් කරන ශබ්දයක් නිකුත් වෙනවා. ඒක අපිට ඇහෙවිද පුතේ කවදාවත්? නෑ. ඒක ඇහෙන්නේ නෑ. මොකද දන්නවද? මේ ටිකේ වාතය නෑ. මේ ටිකේ වාතය නෑ. මේ ටිකේ වාතය නෑ කියන්නේ අර මං කියපු ශබ්ද තරංගය එන්නේ නෑ. හැබැයි මේ ටිකේ වාතය නෑ කියලා එන ආලෝකය එන්නේ නැද්ද පෘථිවියට? ලස්සනට එනවා. ඒතර ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මම කතා කරන මේ තීරයක් තරංග, අනිත් එක තමයි අන්වායම් තරංග. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් සමහර තරංග තියෙනවා ගමන් කරන මාධ්‍යයක් අවශ්‍යයි. අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි. සමහර තරංග තියෙනවා ගමන් කරන අංශුමය මාධ්‍යයක් අවශ්‍ය නැහැ. එතකොට ඔන්න ඔය කියන කතන්දරේ ඔයාලට කියන්නේ නැතුව එකපාරට කතා කරනවා තරංග පරාවර්තනය හා වර්තනය කියලා. තරංග පරාවර්තනය හා වර්තනය කියලා. ඒතර බලන්න ඕන ටියුට් එක පෙන්නලා මේකේ කතා කරනවා මේක ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ධ්වනිය ගැනයි ආලෝකය ගැනයි. ධ්වනිය ගැනයි ආලෝකය ගැනයි. පුතේ ධ්වනිය කියන්නේ අර මම කතා කරපු විදිහට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැති තරංග වර්ගයක්. ආලෝකය කියන්නේ ධ්වනිය කියන්නේ ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය තරංග වර්ගයක්. ආලෝකය කියන්නේ ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැති තරංග වර්ගයක්. ඒතකොට ප්‍රධාන වශයෙන් ඔයාලට මේවා මොකක්වත් කියන්නේ නැතුව තරංගවල පරාවර්තනය හා වර්තනයක් කතා කරනවා. ඒතකොට තරංගවල යටතේ තරංග වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි ආලෝක තරංග, අනිත් එක තමයි ශබ්ද තරංග. ඒතකොට ඔයාලට තේරෙනවා දෙපැත්තට යන ආලෝක තරංගය ශබ්ද තරංගය ගන්න හේතුව තමයි එක වර්ගයක් අර ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය තරංග වර්ගයක්, අනිත් වර්ගය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වර්ගයක්. හරිද? ඒ අර්ථය තමයි ප්‍රධාන වශයෙන් ගන්න. එතකොට මේක ඇල්ලුවට නැතිද මම අයින් කරන්නම්. එතකොට අපේ මාතෘකාව වෙන්නේ තරංග පරාවර්තනය හා වර්තනය. එතකොට මම කොහොමද තරංග යටතේ අපි කතා කරනවා ආලෝක තරංග ගැනයි අනිත් එක ශබ්ද තරංග ගැනයි. හරිද? එතකොට ආලෝක තරංග ගැනයි ශබ්ද තරංග ගැනයි අපි කතා කරනවා. එතකොට තරංග යටතේ ආලෝක තරංග ගැන ශබ්ද තරංග ගැන කතා කරනවා. එතකොට
තරංගවල පරාවර්තනය ආවර්තනයනේ කතා කරන්නේ. හරිද? එතකොට මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ ආලෝකය හා ශබ්දයේ ආලෝකයේ ශබ්දයේ පරාවර්තනය හා වර්තනය කියන සංසිද්ධීන් ගැන තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. හරිද? මොකද්ද මේ පරාවර්තනය? මොකද්ද මේ වර්තනය? මම මේ දෙකක් කියලා දෙන්නම් ඔහොම කෙටියෙන්. ඊට පස්සේ ටියුටර් එකෙන් අපි ක්‍රමයෙන්. හරිද? පටන් ගන්න මම කියලා දෙන්නම්. මොකද්ද මේ පරාවර්තනය කියන්නේ? මොකද්ද මේ වර්තනය කියන්නේ? පුතේ යම් දෙයක් ඇවිල්ලා යම් පෘෂ්ඨක වැදිලා යම් පෘෂ්ඨක වැදිලා ආපසු හැරී ගමන් කරනවා නම් කිසියම් මාධ්‍යක ආවේ හිතන්න මේකම මාධ්‍යයක් මේ හරි වාතයේ තියෙන කෙනෙක් මේ හරි වාතයේ තියෙන. ඒතර වාතයේ තමයි මේක එන්නේ මෙහිම. මොනවා හරි කිරණයක් ඇවිල්ලා එම මාධ්‍යයටම ඒ කියන්නේ ආයේ එම මාධ්‍යවල මේ තියෙන්නේ. එම මාධ්‍යයටම ආපසු හැරී ගමන් කරනවා නම් හැරිලා ඒ මාධ්‍යරම ගමන් කරනවා නම් බෝලයක් බිත්තියට ගැහුවම බිත්තිය වැදලා බෝලයක් අනිත් පැත්තට එනවනේ. බෝලයක් මෙහෙම බිත්තියකට ගැහුවොත් මෙහෙම බෝලයක් බිත්තියකට ගැහුවොත් මෙහෙම කරලා ගහන එක අනිත් පැත්තට එහෙම හැරිලා එනවා. අන්න ඒ වගේ පුතේ. කිසියම් පෘෂ්ඨයක් මත පතනය වෙලා ඒක ආපසු හැරී එනවනම් ඒකට කියනවා පරාවර්තනය. ତොර මොකද්ද වර්තනය කියන්නේ? වර්තනය කියන්නේ පුතේ එතකොට එක මාධ්‍යයක් නෙවෙයි. දැන් අපි කියන්නකො දැන් බෝලයක් ගැහුවා. බෝලේ මම මෙහෙම මේකට ගැහුවා. ඒතර මේ හරියට තියෙන වාතය ගහපු බෝලේ මේකේ වැදිලා ආපහු එනවා. ඒ එන්නේ වාතයටම. ඒ වගේ ආලෝක කිරණයක් මේකට වැටුණා. මේක කණ්ණාඩියක් කියලා හිතන්නකො පුතේ. ආලෝක කිරණයක් මෙහෙම වැටුණා. මෙහෙම පරාවර්තනය වුණා. ආපහු හැරිලා ගමන් කරා. ඒතර මොකද්ද? මේ හරිය එන්නේත් වාතමය මාධ්‍යය, යන්නේත් වාතමය මාධ්‍යයක. නමුත් වර්තනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. වර්තනය කියන්නේ වර්තනයේදී එක මාධ්‍යයක් කතා කරලා බෑ. වර්තනය කතා කරනකොට අනිවාර්යෙන් මාධ්‍ය දෙකක් ගැන කතා කරනවා. ඒතකොට කියනවා මේක එක මොනවා හරි මාධ්‍යයක් මේක දෙවෙනි මාධ්‍ය. ඒ කියන්නේ එක්ක මේක ජලය නම් මේක වාතය. මේක ජලය නම් මේක වීදුරු. වෙනස්ම මාධ්‍ය දෙක. ඒතකොට වර්තනය කියන්නේ එක මාධ්‍යක ඉඳලා ආලෝක කිරණයක් තවත් මාධ්‍යයකට ඇතුල් වෙද්දී ඒ එන මාර්ගෙම ගමන් කරන්නේ නැහැ කියලා කියනවා. ඔය විදියට කෙලින්ම යන්නේ නැහැ. මෙහෙම වෙන්නේ. නේ? මේක වෙන්නේ නැහැ. මේ ආලෝක කිරණයක් ඇවිල්ලා මෙහෙම ආවා. ඒක ඔහොම කිසි ප්‍රශ්නයක් නැතුව හැරෙන්න නැතුව ගමන් කරන්නේ නැහැ කියලා කියනවා ඇල වෙලා වැටෙනකොට. ඇන්ගල් වෙලා වැටෙනකොට මම කිව්වා මේක කෙලින් වැටුනොත් පුතේ ප්‍රශාසන ගමන් කරනවා. මේ මගේ ඇල කරලා වැටෙනකොට ඔහොම ගමන් කරන්නේ නැහැ කියනවා. ඒතර ගමන් කරන්නේ මේක යන්න ආවේ මෙහෙනේ. ඔක යන්න ආවේ මෙහෙනේ. එක්ක මේක හැරිලා මේ පැත්තට යනවා. එක්ක මේක හැරිලා මේ පැත්තට යනවා. මොන හරි ගමන් කරන දිශාව වෙනස් කරගන්න. එතකොට පරාවර්තනය කිව්වේ කිසියම් මාධ්‍යයකට ආපු කිරණයක් එම මාධ්‍යරම ආපසු හැරි ගමන් කිරීම. වර්ධනය කියන්නේ මාධ්‍ය දෙකක් ඕන මාධ්‍ය දෙකක් ඕන වර්ධනය ගැන කතා කරනවා නම් ඒතර කියන්නේ එක මාධ්‍යකින්ද තවත් මාධ්‍යයකට කිරණයක් ඇති. අපි මේක විස්තර කරනවා වෙන වෙනම මේ පාඩමේ පටන් ගන්නේ පොඩි හැඳින්වීමක් කරන්නේ. මේක වෙන වෙනම අපි කතා කරනවා බය වෙන්න එපා. හරිද? ඒතර වර්ධනය කියන්නේ එක මාධ්‍යකින්ද තවත් මාධ්‍යයකට මේ වගේ කිරණයක් යනකොට ඒ කිරණය ගමන් මාර්ගය වෙනස් වෙනවා. නැත්තම් මෙහෙම ආවා හැරී ගමන් කරනවා. හැරෙනකොට මේක පැත්තට හැරෙන්නත් පුළුවන්. මේ පැත්තේ ඉවතට හැරෙන්නත් පුළුවන්. ඒක කොහොමද ඉවතරද පැත්තටද හැරෙන්නේ කියලා අපි පාඩමේ ඒ හරියද ඒ සාධකත්වයක කතා කරමු. ඇයි ඉවතට හැරෙන්නේ? මොන අවස්ථාවලදී ඉවතට හැරෙන්නේ? ඇයි වෙතට හැරෙන්නේ? මොන අවස්ථාවලදීද වෙතට හැරෙන්නේ කියන එක අපි කතා කරමු. හරිද? එතකොට මෙන්න මේ ටික අපිට කතා කරන්න තියෙනවා. එතකොට මේ ටික ප්‍රධාන වශයෙන් ආලෝකයෙන් වගේම ධ්වනියනොත් අපිට කතා කරන්න තියෙනවා. ඕක තමයි පාඩමේ මුලින් මම පොඩි හැඳින්වීමක් කරොත් පාඩමේ ඔන්න විදිහට මට හැඳින්වීමක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? අපි ගමු ටියුට් එක. තරංග පරාවර්තනය හා වර්තනය ඒකේ කියනවා ආලෝකයේ පරාවර්තනය. පරාවර්තන නියම. පුතේ අන්න දැන් තරංග කියව ගන්නකො. ආලෝකයේ පරාවර්තනය ඉඳලා පරාවර්තන නියම දෙකක් කියනවා. අන්නේ පරාවර්තන නියම දෙක ගාවට කියව ගන්න. එතන ගන්න ඔට් එක කියව ගන්න.
චුට්ටක් තියෙන පිටු භාගයක් විතර. ඒ නෝට් එක කියව ගන්න. ආලෝකයේ පරාවර්තන නියම. ඒ ටික චුට්ටක් කියව ගන්නකෝ. හරිද? මම එන්නම්. මොකද්ද කියන්නේ? ඔන්න අපේ කට්ටිය දැන් එන්නේ. පන්තිය දැන් කියලා මතක් වෙන ළමයින්ට දැන්. හරිද? එතකොට තරංග පරාවර්තනය හා වර්තනය යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙන ආලෝකය. ආලෝකය. හරිද? ආලෝකය තමයි ප්‍රධාන වශයෙන් කතා කරලා තියෙන්නේ. ඒතර ආලෝකයේ එකටම කතා කරනවා අපි ආලෝකයේ පරාවර්තනය. ආලෝකයේ වර්තනයක් තියෙන නිසා මේකේ ආලෝකයේ වර්තනයයි කතා කරලා තියෙනවා. ආලෝකයේ පරාවර්තනයත් අපි කතා කරන් තියෙනවා. ඒතර මුලින්ම කතා කරන්න තියෙන්නේ ආලෝකයේ අපිට කිව්වා පරාවර්තනයක් තියෙනවා. ඒ වගේම ආලෝකයේ වර්තනයක් තියෙනවා. හරිද? මෙතනදී අපි මුලින් කතා කරන්නේ මෙන්න මේ කියන ආලෝකයේ අපි කතා කරන්නේ පරාවර්තනය කියන එක. පරාවර්තනය. එතකොට මේ ආලෝකයේ පරාවර්තනයේදී ප්‍රධාන වශයෙන් කියනවා ආලෝකයේ පරාවර්තනය. හරිද? මේක තමයි අපි කතා කරන්නේ. මොකද්ද මේ ආලෝකයේ පරාවර්තනය කියන්නේ? ආලෝකයේ පරාවර්තනය කියන්නේ. හරිද? ආලෝකය ගැන කතා කරද්දී මේක අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. ආලෝකය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් ආලෝකයේ ගමන් කරන දේවල් තියෙනවා. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන ඒවා තියෙනවා. ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරනවා තියෙනවා. ආලෝකය ගමන් නොකරන ඒවා තියෙනවා.
පුතේ ආලෝකයේ ගමන් නොකරන ඒවාට අපි කොහොමද හැඳින්වුවේ? ආලෝකයේ ගමන් නොකරන ඒවා අපි කොහොමද හැඳින්වුවේ? කියමු බලන්න. ආලෝකයේ ගමන් නොකරන ඒවා අපි කොහොමද හැඳින්වුවේ? को माइक के कोण उत्तर येऊ मट आलोके गमन करने आलोके गमन नोकरन आलोके गमन नोकरन නම් කොහොමද කියන්නේ අපි පාරාන්ද පාර අන්දයි ආලෝකයේ ගමන් කරන්නේ නැහැ. එතකොට ආලෝකයේ ගමන් කරන කියන එකට එනකට වැඩිය ආලෝකයේ ගමන් කරනවා නම් ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන සහ ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරන. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා නම් කොහොමද අපි කිව්වේ? ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා. පාරදෘශ්‍ය. very good. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා නම් පාරදෘශ්‍ය. ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරනවා නම් පාරභාසක. very good. හරි නියමයි. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් කියනවා පාරදෘශ්‍ය, පාරාන්ද, පාරභාෂක. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා නම් පාරදෘශ්‍යයි. ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරනවා නම් පාරභාසකයි. ආලෝකයේ ගමන් කරන්නේ නැත්නම් පාරාන්දයි. එතකොට මේ ආලෝකයේ පරාවර්තනය කියන එක අපි කතා කරන්නේ පාරදෘශ්‍ය ඒවට පාරාන්දවත් පාරභාසකවත් මේක අපිට කතා කරන්න අමාරුයි. හරිද? එතකොට මේ ආලෝකය යම් පෘෂ්ඨයකට වැටිලා හරිද? නැවත එම මාධ්‍යයටම ආලෝකය එනම එක මාධ්‍යයකද මම කිව්වේ පරාවර්තනය ගැන කතා කරනකොට එක මාධ්‍යයක් ගැන විතරයි කතා කරන්නේ. වර්තනය ගැන කතා කරනකොට මාධ්‍ය දෙකයි. පරාවර්තනය නම් එකයි, වර්තනය නම් දෙකයි. මාධ්‍ය දෙකයි. ඒතර අපි මේ කතා කරන පරාවර්තනය කතා කරන එක මාධ්‍යයක්. යම් මාධ්‍යයක සිට පැමිණෙන ආලෝක කිරණයක් එම මාධ්‍යයටම දැක්කද? මේ මැත්තේ වාදයනේ. යම් මාධ්‍යයක සිට පැමිණෙන ආලෝක කිරණයක් එම මාධ්‍යයටම මේ හරිය තියෙන තම එම මාධ්‍යයටම ආපසු හැරී ගමන් කිරීම ආලෝකේ පරාවර්තනය වෙයි කියලා කියනවා. හරිද? මේ පටන් ගන්න මේ තියෙන ඔයාලට වර්ඩ් වල තියෙන බලන්න. මේ ආලෝකයේ වර්තනය. ආලෝකයේ රික්තයක් තුලින් හෝ පාරදෘශ්‍ය මාධ්‍යයක තුලින් හෝ සරල රේඛිව ගමන් කරා. අපි දන්නවා ආලෝකයේ ගමන් කරන පුතේ කෙලින්. හරි කෙලින් ගමන් කරන්නේ. මෙහෙම මේ මැල වෙලා වංගු ගහ ආලෝකයේ ගමන් කරන්නේ නැහැ. හරිද? ආලෝක කිරණ පරාවර්තන පෘෂ්ඨයක් නැත්නම් දර්පණයක් මත පතිත වූ විට ආපසු හැරී ගමන් කරයි. එනම් පරාවර්තනය වේ. මොකද්ද කියන්නේ බලන්න. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් මාධ්‍යයක් තුලින් කිසියම් මාධ්‍යයක් ගන්නවා. යම් මාධ්‍ය ඒක වීදුරු වෙන්න පුළුවන්. අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන මාධ්‍ය තුනයි. වීදුරු, ජලය, වාතය. ඔය මාධ්‍ය තුන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර යම් මාධ්‍යයක් කියන උඩ පැන කිව්වට අපිට කතා කරන්න තියෙන්නේ මාධ්‍ය තුනයි. එක්ක වීදුරු, එක්ක ජලය, එක්ක වාතය. එක්ක වාතය තුලින් ගමන් කරන ආලෝක කිරණයක්, එක්ක ජලය තුලින් ගමන් කරන ආලෝක කිරණයක්, එක්ක වීදුරු තුලින් ගමන් කරන ආලෝක කිරණයක්. ඒතර මෙහෙම මාධ්‍ය තුනක් හඳුන්වන්නේ ඇයි දන්නවද? අපිට මෙතනදී එක මාධ්‍යයක් කිව්වට ඒතර මේ ආලෝකයේ පරාවර්තනය අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මාධ්‍ය වෙන්නේ වාතමය මාධ්‍ය විතරයි. තේරුණාද? අපි වාතමය මාධ්‍යයකදී විතරයි ගොඩක් පරාවර්තනය ගැන කතා කරන්නේ. වීදුරුවක් තුලවත් ජලය තුලවත් අපි පරාවර්තනය කතා කරනවා අඩුයි. ඒතර එහෙනම් සර් මොකටද ඔය පරාවර්තනයට සහ මෙන්න මාධ්‍ය ගොඩක් තියෙන්නේ? ජලය, වීදුරු, රසර් කියපු විදිහට මාධ්‍ය ගොඩක් තියෙන්නේ මොකටද? මාධ්‍ය ගොඩක් තියෙන්නේ ඔයාලට කිව්වා මතකද මම? පරාවර්තන කේස් එක නෙවෙයි වර්තන කේස් එක. වර්තනය වෙන කෙනෙක් කිව්වේ. අනේ වර්තනයේදී එතකොට එක මාධ්‍යයක් තිබිලා හරියන්නේ නැහැ. ඒතර මාධ්‍ය ගොඩක් තියෙන්න ඕනේ. ඒතර ඇයි කියන්නේ මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට යද්දීනේ. ඒතර මාධ්‍ය වෙනස් වෙන්න ඕනේ. මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට යද්දී තමයි වර්තනය වෙනවා කියන්නේ. හරි. ඒතර එක මාධ්‍යයක් තිබිලා මදි. වර්තනයට. හැබැයි අපේ දැන් මාතෘකාව වෙන්නේ පරාවර්තනය. පරාවර්තනයට මාධ්‍ය ගොඩක් ඕනේ නැහැ. එක මාධ්‍යයක් ඇති. එතකොට මේකෙදි ගොඩාක්ම කතා කරන්නේ වාතමය මාධ්‍ය ගැන විතරයි. නමුත් අපි කියන්න ඕනේ එක මාධ්‍යයකදී කියන වචනේ අපි අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. ඒකයි මේ පටන් ගන්නකොටම කියන්නේ යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් පෘෂ්ඨයක් මත පතනය වී ආපසු හැරී
එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම. ඒ කියන්නේ යම් මාධ්‍යයක් තුල පතනය වන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතනය වෙනවා ඵල පතනය වෙනවා පතනය කියන වැටෙනවා කියන එකට අපි භාෂාවෙන් කියනවා. යම් මාධ්‍යයක් තුලින් පිපෙන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතනය වී ආපසු හැරෙනවා. ආපසු හැරී මොන මාධ්‍යවලද මේ කතා කරපු මේ මාධ්‍යයටම ආපසු හැරී ගමන් කිරීම තමයි කතා කරන්නේ අපි ආලෝකයේ මොකද්ද පරාවර්තනය. හරිද? උදාහරණයක් මුතුන් පාඩම් කරන්න දෙයක් නැහැ. යම් මාධ්‍යයක් ඔස්සේ පතන වෙන ආලෝක කිරණයක් යම් මාධ්‍යයක් ඔස්සේ එක මාධ්‍යයයි යම් මාධ්‍යයක් ඔස්සේ පතන වෙන ආලෝක කිරණයක් යම් කිසි පෘෂ්ඨයක් මත පතනය වෙලා කතන්දරයක් වගේ පාඩම් කරන්න එපා. මොන හරි පෘෂ්ඨයක් මත පතනය වෙලා ආපසු හැරී අර ආපු මාධ්‍යයටම ආපසු හැරී ගමන් කිරීම තමයි අපි කතා කරන්නේ ආලෝකයේ පරාවර්තනය. හරිද? එතකොට මේ තල දර්පණයක් ඔස්සේ පරාවර්තනයක් අපිට ඉදිරිපත් කළ දෙන රූප සරහනක් මේක අපිට දිගටම හම්බෙනවා. මම මේක චුට්ටක් පැහැදිලි කරලා මෙහෙම අදින්නම්. හරි? පොඩක් ඇදයි වගේනේ. හරිද? ඒකේ මම මෙහෙම ඉරි ගහ ගන්නවා. මෙන්න මේ බලන්න. මම මේක කලින් කියලා තියෙනවා. ඔන්න මන්ත්‍ර කරා. හරි? මම නිකමඩ චුට්ටක් ඒක එහෙම දීද මම මෙහෙම එකක් ඇඳ ගන්න. මම ඔන්න ඇඳා. මේ ඇඳ පොතේ මම තල දර්පණයක්. මම මේක කලින් අහලා තියෙනවා. තල දර්පණේ මම මොනවද? ඔන්න මම. මේ පැත්තෙන් හිටගත්තොත්ද මට මූණ බලන්න පුළුවන්. තල දර්පණේ මම මේ පැත්තෙන් ඇවිල්ලා හිටගත්තොත්ද මගේ මූණ බලා ගන්න පුළුවන්. මේ පැත්ත මම ගන්නම් A මේ පැත්ත ගන්නම් B. මං A පැත්තේ හිටගත්තොත්ද මට මූණ බලා ගන්න පුළුවන්. මං B පැත්තේ හිටගත්තොත්ද මට මූණ බලා ගන්න පුළුවන්. A පැත්තේ හිටගත්තොත් මට මූණ බලා ගන්න පුළුවන්. Any other answers? කො එක්කෙනෙක් උත්තරේ කිව්වේ. මට A පැත්තේ හිටගත්තොත්ද මූණ බලන්න පුළුවන්. මම B පැත්තේ හිටගත්තොත්ද මූණ බලන්න පුළුවන්. කො කියන්න. මම කැමරා ඔන් කරගන්නයි කියන්නෙත් නෑ මොනව කරනවද දන්නේ නෑ. දිනුෂි හරි A පැත්තේ හිටගත්තොත්. කො එකලම ඇදෙන්නයි කිව්වේ. මම මොන පැත්තේ හිටගත්තොත්ද මට මූණ බලන්න පුළුවන්. A පැත්තේ හිටගත්තොත්ද මට මූණ බලන්න පුළුවන්. B පැත්තේ හිටගත්තොත්ද මූණ බලන්න පුළුවන්. ඔව් A පැත්තේ. හරි පුතේ. ඒ කියන්නේ මේ මොකක්ද නේද කරලා තියෙන්නේ? දැන් මේ වගේ වීදුරුවක් අරගෙන මේ පැත්තේ මොනවා හරි ආලේප කළා. ඒ කියන්නේ මේ රසදිය ආලේප කළා. ඒතකොට මේ පැත්ත අඳුරු කරලා තියෙන්නේ. මේ පැත්ත මොකක්වත් පේන්නේ නැහැ. ඒතකොට මම මුණ බලන්න ඕනේ මම මේ පැත්තේ තමයි ඉන්න ඕනේ. හරිද? ඒක තේරුම් ගන්න මේ පැත්ත අඳුරු කරලා තමයි මේ පෙන්වන්න තියෙන්නේ ඒක. හරිද? එතකොට මේක මකන්නම් මම තව දර්පණයේ සිදුන පරාවර්තනයනේ මේ කතා කරේ. ඒතර ඔයාලා තියෙන මේ යට පැත්ත කතා කරන්න බෑ. හරිද? ඒතර ඔන්න ඔය විදිහට මම අඳිනවා මෙන්න මෙහෙම එකක්. හරි. හරිද? යම් මාධ්‍යයක සිට පැමිණෙන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතනය වී ආපසු හැරී එම මාධ්‍යර ගමන් කිරීම ආලෝකයේ පරාවර්තනය කියලා කියනවා. එතෙන්දි පුතේ මෙන්න මේ එන කිරණයට අපි කියනවා පතන කිරණය. පතන කිරණය. මෙන්න මේකට අපි හඳුනනවා පතන කිරණය. හරිද? එතකොට අනිත් පැත්තට අපි මේක හැරිලා අනිත් පැත්තට යන කිරණයට අපිට දැන් වශයෙන් හැරිලා යන කිරණයට අපි කියනවා පරාවර්තන කිරණය. මේ මොකද්ද මේ? මේ මොකද්ද මේ?
තල කැරලි නෙවෙයි. තල දර්පණය. හරිද? මේ ඇවිල්ලා තල දර්පණය. මේ අර කිව්වේ පතන කිරණය. මේ කියන්නේ පරාවර්තන කිරණය. හරිද? එතකොට මේ පතන කිරණය ඇවිල්ලා දර්පණයේ වදින ලක්ෂය. මේක. මෙන්න මේ ලක්ෂය. මෙතනින් වැදිලා මෙහෙම යන්නේ. අපි දැන් හරියට කිව්වොත් බෝලයක් අරන් අපි බෝලේ හොඳ මඩ ටිකක් ගාලා වෙලා බිත්තිය මෙහෙම ගහනවා. අයියෙන් දඩන් ගාලා බිත්තිය ගැහුවා. බෝලේ මෙහෙම වැදිලා ආපස්සට එනවනේ. අන්න බිත්තිය පැල්ලමක් හිටලා තියෙන්නේ. මලගෙන් හොඳට බැනුම් අහගන්න පුළුවන් හොඳේ. කරන්න එපා. හරිද? අපි මඩත් එක්ක බෝලයක් මෙහෙම බිත්තිය ගැහුවොත් මෙහෙම අයියෙන් ඔහොම ගැහුවොත් මෙහෙම ගැහුවොත් මම මේකට මෙහෙම වැදිලා බෝලේ මේ පැත්තට හැරලා එනවා. ඒතර අපි ලස්සනට බිත්තිය පාරක් හිටන මඩ පැල්ලම. ඒ මොකද්ද බෝලේ ගිහිල්ලා වැදුණු තැන. ඒ වගේ මේ පතන කිරණය ගිහිල්ලා කොහේ හරි වදිනෝනේ. වැදිලා නේ ආපහු පරාවර්තන කිරණයක් වෙන්නේ. ආපහු හැරි ගමන් කරන්නේ. අන්නේ වදින තැනට අපි කියනවා පතන ලක්ෂය. පතන ලක්ෂය කියලා. හරිද? ඒක ඉතින් අපි පතන ලක්ෂය. හරි. පතන කිරණය පතන වුණ ලක්ෂය පතන ලක්ෂයෙන් අපසු හැරිලා ගමන් කරනවා පරාවර්තන කිරණය. හරිද? එතකොට පුතේ මෙන්න මේ පතන ලක්ෂය කියන්නේ මෙන්න මෙතෙන්ට මම අඳිනවා අභිලම්බයක්. හරිද? අපි මෙතෙන්ට අඳිනවා අභිලම්බයක්. එතෙන්ද අපි කියනවා ලම්බක රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ පතන ලක්ෂයට මම මේ පතන ලක්ෂය දෙන්නේ මෙන්න මෙතන දෙනවා ලම්බක රේඛාවක්. දර්පණයට ලම්බක රේඛාවක්. මෙන්න මෙහෙම ලම්බක රේඛාවක්. ලම්බක රේඛාවක් කියන්නේ පුතේ දර්පණය මෙහෙම තියෙනවනේ. මේ පැත්තත් අංශක 90යි මේ පැත්තත් අංශක 90යි වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඉඳලා කියන්නකෝ. මේ විතර මේ පැත්තත් අංශක 90යි මේ පැත්තත් අංශක 90යි. දර්පණයට මං අඳින්නේ. හරිද? දර්පණයට අඳින්නේ. හැබැයි මේක දර්පණයට අඳින්නේ මං දර්පණයේ ඕන තැනකින් ඉඳලා හරියන්නේ නැහැ. මම මේක අඳින්නේ පතන ලක්ෂයේදී අඳින්නේ. පතන ලක්ෂයේදී ලම්බක රේඛාවක් අඳිනවා. මේ පතන ලක්ෂයනේ. පතන ලක්ෂයේදී මෙන්න මේ වගේ ලම්බක රේඛාවක් අඳිනවා. ඒතර මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයද? ඔන්න ඔය කියන කෝණය. මේක එහෙම නේද? මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයද? කීයද පුතේ? මේ සම්පූර්ණ කෝණය කීයද? ඈ? ඔන්න සම්පූර්ණ කෝණය කීයද? අංශක කීයද? ලම්බක රේඛාවක් ඇඳ මර කෝණයේ අංශක කීයද? ගණිතය පුතේ. අංශක කීයද? අංශක කීයද? එතන අංශක 90යි කියලා මතක තියාගන්න. හොඳේ. එතන අංශක 90යි. එතන මේ පැත්තත් අංශක 90යි. ඒක තමයි ලම්බකයක් කියන්නේ. ලම්බකයක් කියන්නේ කිසියම් පෘෂ්ඨයකට අපි ලම්බකයක් අඳිනවා කියන්නේ ඒ පෘෂ්ඨයට අංශක 90න් එකක් ගන්නවා. ඒතර මේ පැත්තත් 90යි මේ පැත්තත් 90යි. හරිද? ඔන්න ලම්බකයක් මම ගැහුවා. ඒ ලම්බකය ගහන්නේ මට ඕන තැනින් නෙවෙයි. මට ඕන තැන් වල ලම්බකය ගහන්න බෑ. මම ගහන්නේ පතන ලක්ෂයට ඒ වගේ ලම්බකයක් ගහනවා. හරිද? අන්නේ පතන ලක්ෂයට ඒ ගහන ඒ ලම්බකයට අපි කියනවා අභිලම්බය කියලා. අභිලම්බය කියලා. මොකද අභිලම්බය කියන්නේ? පතන ලක්ෂයේදී දර්පණයට ඇඳි ලම්බකය. මේ කටපාඩම් කරන්න ඕනේ මේ. පතන ලක්ෂයේදී පතන ලක්ෂය කියන්නේ ආලෝක කිරණය ඇවිල්ලා වැටුණු තැන. පතන ලක්ෂයේදී දර්පණයට ඇඳි අභිලම්බය. දර්පණයට ඇඳි ලම්බකය. හරිද? පතන ලක්ෂයේදී දර්පණයට ඇඳි ලම්බකය තමයි අපි කතා කරන්නේ අභිලම්බය. හරිද? එතකොට මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ අභිලම්බය කියලා. ඒතර මට කියන්න ඕන මෙන්න මේක. මෙන්න මේ අභිලම්බයත් ඔය කතා කරපු අභිලම්බයත් පතන කීර්ණයත් අතර මෙන්න මේ කෝණය. ඕක අපි හඳුන්වනවා පතන කෝණය කියලා.
පතන කෝණය කියලා. එතකොට මෙන්න මේ කෝණය පුතේ මෙන්න මේ පරාවර්තනය වෙලා යන කිරණයක් මෙන්න මේ කෝණය මේකත් අතර කෝණය මෙන්න මේ කෝණය ඔය කෝණය අපි හඳුන්වනවා මේක පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය නම් පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර මේ කෝණය පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය. හරිනේ මේ බලන්න ආයෙ චුට්ටම මතක් කරන්නම් ඔය ටික අපිට කියන්න තියෙන්නේ. හරිද? මේ බලන්න මම ආයෙ චුට්ට මතක් කරමු. ආයෙ චුට්ට කාට මතක් කරන්න. මේ බලන්න මොකද වෙන්නේ කියලා. මේ ගත්තම දර්පණයක්. හරිද? දර්පණේ යට තියෙන අපි පේන්නේ නැති පැත්ත මේ පේන්නේ උඩ පැත්ත. හරිද? මූණ බලනවා නම් මෙහෙම මූණ බලන පැත්ත එහෙම උඩ පැත්ත හිටලා තියලා තියෙනවා. හරිද? එතකොට මේකට මම ආලෝක කිරණයක් යොමු කරනවා. ඒ යොමු කරන ආලෝක කිරණයට අපි කියනවා පතන කිරණය. හරිද? ඒ පතන කිරණය ගිහිල්ලා වදිනෝනේ දර්පණය මත එක ලක්ෂයක වදිනෝනේ මේක. ඒ වදින තැන අපි කියනවා පතන ලක්ෂය. මෙතන. පතන ලක්ෂය වැදුණු වහාම ආපු මාධ්‍යරම ආපසු හැරී ගමන් කරනවා. ඒ මොකද්ද? ඒ ඇවිල්ලා පරාවර්තන කිරණය. හරිද? එතන මං කිව්වා මෙන්න මේ පතන ලක්ෂයේදී දර්පණයට මේ කියන දර්පණයට ඕනම තැනකදී නෙවෙයි පතන ලක්ෂයේදී මං නිර්මාණය කරනවා ලම්බකයක්. මොකද්ද ලම්බකයක් කියන්නේ? මෙන්න මේ දර්පණයත් මේකත් අතර අංශක 90ක් වෙන පරිදි එකක් නිර්මාණය කරන. ඒකට අපි ලම්බකයක් කියන්නේ. මේ අංශක 90ක් කියන එක ගණිතය ඉගෙනගෙන ඇති. ලම්බකයක් නිර්මාණය කරන ලම්බකයේ අංශක 90යි. ඒතොර ඒ ලම්බකයෙන් මේ පැත්තත් අංශක 90යි මේ පැත්තත් අංශක 90යි කියන එක මතක තියාගන්න. හරිද? ලම්බකයක් නිර්මාණය කරනවා. කොතනටද ලම්බක නිර්මාණය කරන්නේ? පතන ලක්ෂයට. ලම්බකයක් නිර්මාණය කරාට පස්සේ අන්නේ ලම්බකයට අපි හඳුන්වනවා අභිලම්බය කියලා. හරිද? එතකොට අන්නේ අභිලම්බයත් පතන කිරණයක් අතර කෝණය පතන කෝණය කියනවා. ඒ වගේමයි පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර කෝණය අපි හඳුන්වනවා පරාවර්තන කෝණය කියලා. හරිද? ඔන්න ඕක තමයි ආලෝක කිරණයක් තව දර්පණයකින් පරාවර්තනය සිදුවන ආකාරය. හරිද? එතකොට මෙන්න මේ ඇසුරෙන් ආලෝකයේ නියමයෙන් දෙයක් ඉදිරිපත් කළා කියනවා. පරාවර්තන නියම. බලන්න මේ තියෙන්නේ අංක 1 2 දාලා පරාවර්තන නියම. පරාවර්තන නියම දෙයක් ඉදිරිපත් කරනවා. අංක 1 පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී එඳි අභිලම්බයත් එකම තලයක පිහිටයි. මම මේක එදත් කිව්වා එකම තලයක කියන්නේ පුතේ. දැන් හිතන්නකෝ මේක බෝඩ් එක දිගේ මෙහෙම නම් වැටෙන්නේ. දැන් තල ගත්තොත් මම ඔයාලට නිකමට කිව්වොත් දැන් තල නිර්මාණය කරොත් මෙන්න බලන්නකෝ. මම මෙහෙම දැන් මේ බෝඩ් එක කියන්නේ එක තලයක්. මම මෙහෙම එකක් තව නිර්මාණය කරොත් මේක තව තලයක්. මම මෙහෙම නිර්මාණය කරොත් මේක තව තලයක්. මේක මෙහෙම නිර්මාණය කරොත් මේක වෙනම තලයක්. ඇයි? බෝඩ් එකේ තලය මෙන්න මේකේ තලය මෙන්න. තලය. හරි මම මෙහෙම තලයක් නිර්මාණය කරොත් ඒකත් වෙනස් නේ. මේ තලය මෙහෙම මේ තලය එහෙම. මම මෙහෙම තලයක් නිර්මාණය අන්න හරි. බෝඩ් එකේ තලයත් ඒක ඒ තලයත් ඒක. විවිධ තල තියෙනවා. හරි ඒකයි කියන්නේ මේ මෙන්න මේ කිරණයක් පතන කිරණයක් පරාවර්තන කිරණයක් හැරිලා යන කිරණයක් පතන ලක්ෂයේදී අභිලම්බයක් එකම තලයක පිහිටයි. ඒ කියන්නේ මේ කිරණය මෙහෙම බෝඩ් එක දිගේ ඔස්සේම වැටුණා නම් මේක පිට වෙන්නේ බෝඩ් එක ඔස්සේ දිගේම. නැතුව මේක මෙහෙම වැටිලා මේ කිරණය මෙහෙ යන්නේ නැහැ. මෙහෙක මෙහෙ වැටලා මේ කිරණය මේක ඇතුලේ කඩාගෙන යන්නේ නැහැ. හරිද? මේ කිරණය මෙහෙ වැටලා මේක මේ වෙන කොහේ හරි යන්නේ නැහැ. මේක බෝඩ් එක දිගේ මෙහෙම වැටුණා නම් මේ බෝඩ් එක තියෙන තලය ඔස්සේමයි මේක පිට වෙන්නේ. හරි? ඒකයි කියන්නේ
පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී ඇඳි මේ කියන අභිලම්භයක් ඒ තුනම තියෙන්නේ එකම තලයක. හරිද? ඒ තුනම තියෙන්නේ එකම තලයක. ඒ කතාව තේරුම් ගන්න. ඒක තමයි අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් පරාවර්තන නියමයන්ගේ පළවෙනි එක. ඊට පස්සේ අනිත් එක ලේසියි. අනිත් එක කියන්නේ මෙන්න මේ පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමානයි. කියන්නේ පතන කෝණයේ අංශක 30ක් වුණොත් පරාවර්තන කෝණයේ අංශක 30යි. පතන කෝණයේ අංශක 60ක් වුණොත් පරාවර්තන කෝණයේ අංශක 60යි. පතන කෝණයේ අංශක 45ක් වුණොත් පරාවර්තන කෝණයේ අංශක 45යි. ඒක කියන්නේ පතන කිරණයක් පරාවර්තන කිරණයක් පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භයක් එකම තලයක පිහිටයි. ඔය පාඩම් වෙන්න ඕන. ඒක පළවෙනි නියමය. මේක පුතේ දිගටම වෙනවා. මේක 11 වසරටත් ඕන. මේක පාඩම් කරගත්තට දැන් පාඩු නැහැ. ඔයාලා සාමාන්‍ය පෙළටනේ සූදානම් වෙන්නේ. නැත්තම් මේකේ තුන්වෙනි වාරයටම නෙවෙයිනේ. හරිද? හරිද? එතකොට ඒක නිසා මේක ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න. පතන කිරණයක් පරාවර්තන කිරණයක් පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භයක් එකම තලයක පිහිටයි. ඒක පාඩම් කරගන්න. ඒ වගේම මේකේ අනිත් එක පළවෙනි නියමය දෙවෙනි නියමය පතන කෝණයේ යගයට පරාවර්තන කෝණයේ යගය සමානයි. හරිද? ඒතර ඕක තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ පරාවර්තන නියම. මේක පුතේ වැදගත් මම ආයිත් කිව්වා. මේක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න වලට අහනවා. දැන් මේක සාමාන්‍ය පෙළ විභාගය. දැන් මේක මෙතනින් පාඩම් කරගන්නවා කියන්නේ ඉවරයි ඒක. ආයි මේක පාඩම් කරන්න නැතුව ඇතරිය කියන්නේ. ආයි 10 දි පාඩම් කරන්න. 10 දි පාඩම් කරන්නේ නැහැ කියන්නේ. ආයි 11 දි පාඩම් කරන්න. ඉතින් මොන මගුලකටද ඔය කොච්චර කල් දාන්නේ? දැන් මේක පාඩම් කරලා ඉවර කරා. අපිට හම්බෙනවනේ. ඒතර අපිට ලස්සනට 9 විභාගයට ලියන්න පුළුවන්. අපිට 10 විභාගය වුත් 10 දිත් ලියන්න පුළුවන්. 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට යනවා. සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේක පාඩම් කරගන්න. මේ ආලෝකයේ නියම දෙක තල දර්පණයකින් සිදුවන පරාවර්තනයට අදාළ ආලෝකයේ නියම දෙක පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්භයක් එකම තලයක පිහිටයි. පතන කෝණයේ යගය පරාවර්තන කෝණයේ යගයට සමානයි. හරිද? ඔය කතාව. හරි. දැන් බලාගන්න සවිදි පරාවර්තනය හා විසාරී පරාවර්තනය. ඔතන එහා පැත්තේ දෙනවා තල දර්පණයක මගින් සෑදෙන ප්‍රතිබිම්බ. එහා පැත්ත දක්වා තියෙනවා. එහා පැත්තේ චුට්ටක් තියෙනවා. තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ දක්වා. අන්න ඒ දක්වා බලාගන්න. ඔයාලට ජොයින් වෙන්න බැරි යාළුවෝ සමහර ඉන්නවනම් මට කියන්න. මේ ජොයින් වෙන්න බැරි කට්ටිය ඉන්නවලු. ගිය මාසේ අපි සති 3ක් විතර ඔයාලට ක්ලාස් කරා.
ඒ වුණාට මම ක්ලාස් ෆීස් එකක් ඔයාලගෙන් ගත්තේ නැහැ ගිය මාසෙට. හරිද? ගිය මාසෙට ක්ලාස් ෆීස් එකක් මම ඔයාලගෙන් ගත්තේ නැහැ. මෙයාලා මේ මාසේ ටියුට් එකක් තියලා ඇති මම සක්‍යකේ දරුවන්ට සක්‍යකේ ටියුට් එක තියලා ඇති. ඒ වගේම අපේ අනිත් ක්ලාස් එකේ ළමයින්ට මම ගුරු ගෙදර ටියුට් එක තියලා ඇති. ඔයාලා මේ මාසෙට අදාළ මේ මාසෙට අදාළ විතරක් ගිය මාසෙට මට ක්ලාස් ෆී එකක් ඕනේ නැහැ ඔයාලගෙන්. හරිද? ඔයාලා මේ මාසෙට අදාළ ක්ලාස් ෆී එකක් ගෙවලා ඒ ටියුට් එක ගන්න. ඒ තැන්වල ටියුට් එක මම තියලා ඇති. ඔයාලා සක්‍යකේ දරුවෝ ගන්න ඕන නම් උදේ 8ත් උදේ 9ත් එකත් අතර යන්න. ඒ කාලය තුල සක්‍යකේ දරුවන්ට කිව්වේ උදේ 8යි උදේ 1යි. ඒ කියන්නේ දවල් 1යි. ඒ අතරතුර කාලේ යන්න. එතන සරත් සර් හරි අනිත්තර නියෝජිතයෙක් ඉන්න ඔයා හරි ඇති ටියුට් එක එතනින් ගන්න පුළුවන්. අනිත් දරුවන්ට ගුරු ගෙදර මන් ටියුට් එක තියලා තියෙනවා. ගුරු ගෙදර අද මන් ටියුට් එක තියුවා. එතනින් ඔයාලට ටියුට් එක ගන්න පුළුවන්. මේ මාසෙට අදාළ ක්ලාස් ෆී එක විතරක් ගෙවන්න. ගිය මාසෙට ෆී එකක් මම ඔයාලගෙන් ඕනේ ඒක. හරිද? සවිදි පරාවර්තනය හා අනිත් එක අපිට කතා කරන්නේ විසාරී පරාවර්තනය. සවිදි පරාවර්තනය හා අනිත් එක විසාරී පරාවර්තනය. මොකද්ද මේ සවිදි? මේක එච්චර ලොකුට ඔලුවට ගන්න එපා. මේක සරලම දෙයක් තියෙන්නේ. මහා ලොකු සංකීර්ණ දෙයක් නෙවෙයි. සවිදි පරාවර්තනය, විසාරී පරාවර්තනය. සවිදි පරාවර්තනය, විසාරී පරාවර්තනය. යම් පෘෂ්ඨයක් මතට සමාන්තර ආලෝක මේ වඩා මම මේ චුට්ට මතක් කරන්නම්. මෙන්න මේ මොකද්ද? මේකට කියන ආලෝක කිරණයක්. ඔකට කිව්ව ආලෝක කිරණයක්. හරිද? ඒතර ආලෝක කිරණ එකට වැඩිය ගොඩක් තියෙනවා නම් මේකට කිව්ව ආලෝක කදම්බයක්. මේකට කිව්ව ආලෝක කදම්බයක්. ඒතර මේක ඇත්තටම ආලෝක කදම්බයක්. ඒ වගේම මේක සමාන්තර ආලෝක කදම්බයක්. එකිනෙකට සමාන්තරයි. මේක කිව්ව සමාන්තර ආලෝක කදම්බයක්. මේක කිව්වේ මෙහෙම කිව්වා. මේක ඇවිල්ලා අபிසාරී ආලෝක කදම්බයක්. මේක මම කිව්වා මේක ඇවිල්ලා අපසාරී ආලෝක කදම්බයක්.
හරිද? මේ බලන්න. මේක ආලෝක කිරණයක්. මේක සමාන්තර ආලෝක කදම්බයක්. මේක අභිසාරී ආලෝකයේ එකතු වෙනවා එක තැනකට. අභිසාරී ආලෝක කදම්බයක්. මේක අපසාරී පැතිරෙනවා. අපසාරී ආලෝක කදම්බයක්. හරිද? ඒතර මට කියන්න ඕනුනේ මම කිසියම් පෘෂ්ඨයකට සුමට පෘෂ්ඨයකට ආලෝක සමාන්තර ආලෝක කදම්බයක් යොමු කරොත් සුමට පෘෂ්ඨයකට මෙන්න මේ වගේ සුමට පෘෂ්ඨයකට ආලෝක සමාන්තර ආලෝක කදම්බයක් යොමු කරොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහටම ඒ කියන්නේ සමාන්තර විදිහටම ඒක පරාවර්තන සිද්ධ වෙනවා. යම් පෘෂ්ඨයකට සමාන්තර ආලෝක කදම්බයක් යොමු කරාම ඒක සමාන්තර විදිහටම පරාවර්තනය වෙනවා නම් සමාන්තර විදිහට මේක පරාවර්තනය වෙනවා නම් ඒකට අපි කියනවා සවිදි පරාවර්තනය. සවිදි පරාවර්තනය. හරිද? අනිත් එක සවිදි පරාවර්තනය. සම විදිහටම ආපු විදිහටම යනවා සවිදි පරාවර්තනය. ඒතර මෙන්න මේ විදිහට. ඒතර ඔයාලා තේරුම් ගන්න සවිදි පරාවර්තනය වෙන්නේ මොන පෘෂ්ඨයකින්ද? සුමට වලගොඩලි නැති සුමට පෘෂ්ඨයකින් තමයි සිද්ධ වෙන්නේ සවිදි පරාවර්තනය. සමාන්තර ආලෝක කදම්බයක් යම් පෘෂ්ඨයකට වැටුනම හරිද? ඒක සමාන්තර විදිහටම ආපසු හැරී ගමන් කරනවා නම් නැත්නම් සමාන්තර විදිහටම ඒක පරාවර්තනය වෙනවා නම් ඒකට කියනවා අපි සවිදි පරාවර්තනය. සවිදි පරාවර්තනය වෙන්නේ සුමට පෘෂ්ඨවලින්. හරිද? ඒ වගේමයි ඔයාලා තේරුම් ගන්න මේ විදිහට සමාන්තර ආලෝක කදම්බයක් යම් පෘෂ්ඨයකට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ওই විදිහට පරාවර්තන මොකද්ද වෙන්නේ? ඒක විවිධ දිශා ඔස්සේ. දැන් බලන්නකෝ මේක ගත්තොත් මේක හැරලා යන්නේ මෙහි. මේක හැරලා ගත්තොත් මේක මෙහි යන්නේ. මේක ගත්තොත් මෙහි යනවා. මේක ගත්තොත් මෙහි යනවා. සමාන්තර එකක් සමාන්තර විදිහටම පරාවර්තනය වුණා. මේක සමාන්තර එකක් විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වෙනවා. එතකොට යම් පෘෂ්ඨයකට සමාන්තර ආලෝක කදම්බයක් යොමු කරාම ඒක අන්නර කියන විදිහට විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වෙනවා නම් ඒකට අපි කියනවා විසාරී පරාවර්තනය. ඒතර තේරුම් ගන්න විසාරී පරාවර්තනය සිද්ධ වෙන්නේ සුමට පෘෂ්ඨවලින් නෙවෙයි විසාරී පරාවර්තනය සිදු වෙන්නේ මොන වගේ පෘෂ්ඨවලින්ද? විසාරී පරාවර්තනය සිදු වෙන්නේ මෙන්න මේ වගේ රළු පෘෂ්ඨවලින්. රළු වල්ලගොඩලි සහිත රළු පෘෂ්ඨවලින් තමයි විසාරී පරාවර්තනය සිද්ධ වෙන්නේ. හරිද? මෙන්න තේරුම් ගන්න. මේක තේරුම් ගන්න 아무තුන් කඩපාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? මේ විදිහට සමාන්තර ආලෝක කදම්බයක් ආවට පස්සේ ඒක සමාන්තර විදිහටම පරාවර්තනය වෙනවා. ඒකට කියනවා අපි සවිදි පරාවර්තනය. හරිද? ඒ වගේම සමාන්තර ආලෝක කදම්බයක් මෙහෙම විල්ලා ඒක විවිධ දිශාවලට විවිධ පැතිවලට පරාවර්තනය වෙනවා නම් ඒකට කියනවා විසාරී පරාවර්තනය. සවිදි පරාවර්තනය වෙන්නේ සුමට පෘෂ්ඨයකින්. විසාරී පරාවර්තනය වෙන්නේ රළු පෘෂ්ඨයකින්. පිටියුට් එකට යමු බලන්න. සමාන්තර ආලෝකයේ පරාවර්තනය වෙනකොට සවිදි පරාවර්තනය, විසාරී පරාවර්තනය, සවිදි පරාවර්තනය ගත්තොත් ඒ යටතේ කියනවා සුමට පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි සමාන්තර ආලෝක කදම්බය සමාන්තර ලෙසම පරාවර්තනය සිද්ධ වෙනවා. තල දර්පණයක් මගින් සූර්ය ආලෝකය පරාවර්තනය වීම, තල දර්පණයක් මගින් ලේසර් කිර පරාවර්තනය, විසාරී පරාවර්තනය රළු පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. රළු පෘෂ්ඨ මගින් වල දැන් හිතේම වෙන්න ඕන. ඇයි රළු පෘෂ්ඨ මගින් ඒක වෙන්නේ කියලා. රළු පෘෂ්ඨ මගින් පරාවර්තනය සිදු කරයි. සමාන්තර ආලෝකයේ විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වීම සිදු කරනවලු. හරිද? ඊට පස්සේ කියන සවිදි පරාවර්තනය මෙන්ම විසාරී දැන් ඒතර තේරුම් ගන්න ඕනේ දිනදා ජීවිතයේදී සවිදි පරාවර්තනය වගේම විසාරී පරාවර්තනයත් අපිට වැදගත් පුතේ. මොකද කියන්න බලන්නකෝ.
සවිධි පරාවර්තනයේ ප්‍රයෝජනවත් වන අවස්ථා තල දර්පණය භාවිත වන හැම අවස්ථාවකම අපි තල දර්පණය මොන හරි අවස්ථාවක පාවිච්චි කරනවද තල දර්පණය මොන හරි අවස්ථාවක පාවිච්චි කරනවද එතනදි සිද්ධ වෙන්නේ සවිධි පරාවර්තනය කියන එක ඔලුවට දාගන්න හරිද මුහුණ බැලීමේදී අවකන්නාඩි ආලෝකාන්වීක්ෂ භාවිතයේදී විවිධ සංදර්ශනවලදී ආලෝකරටා මැවීමට යන්ත්‍ර සූත්‍රවල චලන හඳුනා ගැනීමට ඒ වගේම විසාරී පරාවර්තනයේ ප්‍රයෝජනවත් වන අවස්ථා පරිසරයේ ඇති විවිධ වස්තුන් මත පතන වෙන ආලෝක කිරණ නිසා ඒවා සෑම දිශාවකටම පෙනීම සිදුවේ. ඒ වගේම පොතක් කියවීමේදී අකුරු සෑම දිශාවකින්ම නිරීක්ෂණය වීම සිදුවන්නේත් මේ කතා කරන්නා වූ විසාරී පරාවර්තනය වීම නිසා ඒතකොට තේරෙනවා පොතක තියෙන අකුරු දර පොතක පෘෂ්ඨය කතා කරොත් ඒක සුමට පෘෂ්ඨයක් නෙවෙයි අපිට හිතුවට පොතේ පිටුවෙම සුමටයි කියලා ඒක චූටි බලගොඩලි සහිතයි. ඒතකොට ඒකට ආලෝක කිරණ වැටුණාට පස්සේ එතනින් සිදුවන පරාවර්තනය සවිධි නෙවෙයි ඒක විසාරී කියන එක මතක තියාගන්න. හැබැයි ඒ වගේම තල දර්පණයකින් සිදුවන පරාවර්තනය සෑම විටම තේරුම් ගන්න. ඒක අපි අයිති කරගන්නේ සවිධි පරාවර්තනයට. ඊට පස්සේනවා තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ. ටික බලාගමුද? ටික බලාගන්නකෝ පුතේ. තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ. ඒ ටික බලාගන්න.
හරි තල දර්පණයකින් සිදුවන පරාවර්තනය අපිට කතා කරන්න තියෙන්නේ තල දර්පණයක් දර්පණ කියන ගමන් ඔයාලට මතක ඇති ඇසේ පාඩමට එද්දී කාච සහ දර්පණ කියන එක මම කතා කරා. අන්න ඔයාලට චුට්ටක් ඒක මම ආයි මතක් කරන්නම් චුට්ටක් මෙතනදී මතක් කරන්නම්. ඔයාලට මම කියවනේ මෙතනදී අපි කතා කරන ප්‍රධාන වශයෙන් ආලෝකයේ වර්තනය සහ පරාවර්තනය කියලා. දැන් මේ කතා කරා මේ මෙතන තියෙනවා මෙහෙම ලියලා ආලෝකයේ දැන් මේ කතා කරන් යන්නේ අපි මෙන්න මේ කොටස යටතේ. මේ පරාවර්තනය කියන කොටස තමයි අපි දැන් මේ කතා කරගෙන යන්නේ. හරිද? මේට අමතරව කොටසක් තියෙනවා මම ඔයාලට කිව්ව මතක ඇති. මොකක්ද ඒක? ඒක අපි කතා කරන්නේ වර්තනය. මේක අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා. අපි දැනට කතා කරන් යන්නේ මේක පරාවර්තනය කියන්නේ. හරිද? ඊට පස්සේ හරිද? ඊට පස්සේ දැන් මේකේ පරාවර්තනය සහ වර්තනය තියෙන්නේ. හරිද? එතකොට පරාවර්තනය කියන එක අපිට කතා කරන්න තියෙද්දි මේ වර්තනය කියන කොටස එහෙම තියෙද්දි මම චුට්ටක් මේක මතක් කරන්න. මේක අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා මේ පාඩමේම චුට්ටක් තියෙනවා. මම මේක පුතේ මතක් කරගන්න මතක දැනන වලට මෙහෙම දෙයක්. මම ඔයාලට කිව්වා මෙන්න මෙහෙම එකක් ප්‍රධාන වශයෙන් තියෙනවා දර්පණ සහ කාච කියලා දෙකක්. කාච මතක දැන් නැහැ වලට මම මේ කිව්වා රස පාඩමේදී මේක කියලා දුන්නා ලස්සනට මම. හරිද? එතෙන්දි මම කිව්වා මේ පරාවර්තනය සිදු වෙන්නේ පුතේ මෙන්න මේ වගේ. පරාවර්තනය සිදු වෙන්නේ දර්පණවල. මෙන්න මේ කියන වර්තනය සිදු වෙන්නේ කාචවල. හරිද? ලස්සන හරියට එහෙම අල්ලගන්න. පටල ගන්නවා මම මේවා කොහොම එක ළඟ කියලා දෙන්නේ පුතාලට පැටලෙන එක මේක නැත්තම් තැන් දෙකක දෙවිදිහට ගන්න ගියොත් ඔයාලට පැටලෙනවා. නිකන් ඒක නම් මේක මේ එකතරම තියලා කියලා දෙන්නේ. හරිද? දැන් අපේ කාලේක එක දැන් තැන් දෙකක යනකොට පැටලෙන ගතිය වැඩි. හරිද? ඒකයි මම කිව්වේ පරාවර්තන සිදු වෙන්නේ දර්පණවල වර්තනය සිදු වෙන්නේ කාචවල. හරි? එතකොට දර්පණ ප්‍රධාන වශයෙන් ආකාර කීයක් තිබුණද මතකද ඔයාලට? දර්පණ තිබුණ ප්‍රධාන වශයෙන් තල දර්පණයි වක්‍ර දර්පණයි කියලා දෙකක්. තල දර්පණයි වක්‍ර දර්පණයි කියලා දෙකක් තිබුණා. හරිද? එතකොට තල දර්පණ කොහොම තියමු චුට්ටක්ම එහෙම. එතකොට මේ වක්‍ර දර්පණ ප්‍රධාන වශයෙන් දෙකක් තිබුණා ඔයාලට මතක ඇති. උත්තල දර්පණයි අවතල දර්පණයි. උත්තල දර්පණයි අවතල දර්පණයි කියලා දෙකක් තිබුණා. එතකොට මේ කාච කතා කරොත් කාච ඒත් වර්ග දෙකක් තිබුණා. උත්තල කාච අවතල කාච. එතකොට මම මේක චුට්ටක් මතක් කරේ. දැන් මෙතනයි අපිට කතා කරන්න තියෙන්නේ තල දර්පණයකින් සිදුවන පරාවර්තනය ගැන තමයි අපිට කතා කරලා තියෙන්නේ. මෙන්න මෙතන. මෙන්න මේකෙන් සිදුවන පරාවර්තනය. මේකෙන් සිදුවන පරාවර්තනයවත් මේකෙන් සිදුවන පරාවර්තනයක් නෙවෙයි. තල දර්පණයකින් සිදුවන පරාවර්තනය. තල දර්පණයකින්. හරිද? තල දර්පණයකින් සිදුවන පරාවර්තනය තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. හරිද? මේක පොඩ්ඩක් දාන්නම් මම. ඔයාලා සමහර අය වැදගත් කියලා හිතනවා නම් ඔයාලා ටග් ගාලා නෝට් එක ලියා ගන්න යන්න එපා. ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. තල දර්පණයකින් සිදුවන පරාවර්තන තමයි අපි කතා කරන්නේ. මම මෙහෙම ඔයාලට තල දර්පණයක් ඇඳගත්තොත් සුපුරුදු පරිදි හරි මම තල දර්පණයක් විදිහට ඇඳ ගන්නවා. හිතන්නකෝ මෙන්න මෙතන වස්තුවක් තියෙනවා. මේ ලක්ෂයක් කියන එකක් ලක්ෂයක් මම මේ අර ලක්ෂයක් ගත්තොත් ඒක නිරූපණය කරන්න තියෙන්නේ
හැකියාව එච්චර ඔයාලට පේන්නේ නැති හින්දා මේක චුට්ටක් මෙච්චර මේ තිතක් තමයි මම මේක චුට්ටක් පාට කරේ ඔයාලට ඒක තේරුම් ගන්න. ඒක අපි තේරුම් ඉතින් මේ ලක්ෂ්‍ය වස්තුව මොකක්ද දර්පණයක් ඉස්සරහා තියෙන චූටි වැලි කැටයක් හිතන්නකෝ. චූටි වස්තුවක් අපි ලොකු වස්තුවක් ගත්තොත් ඒක චුට්ටක් නිරූපණය කරන්න අමාරුයි හින්දා මේක අපි දල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ නිරූපණය කරන්න අපි ඉස්සෙල්ලා ගන්නේ ලක්ෂීය වස්තුවක්. ඉතා චූටි වස්තුවක් ලක්ෂීය වස්තුවක්. ලක්ෂීය කියන ලක්ෂයක් තරම් කුඩා වස්තුවක්. වැලි ඇටයක් නැත්නම් චූටි තල ඇටයක් මුං ඇටයක් වගේ හිතන්නකෝ. චූටි ඇටයක් මොනවා හරි චූටි ලක්ෂයක වගේ දෙයක්. චූටි තිතක් වගේ දෙයක්. හරිද? එතකොට ඒක අපි හිතනවා මේක වස්තුව කියලා හිතන්නකෝ. මේ වස්තුව හරිද? වස්තුව. මේ දර්පණය තල දර්පණය තල දර්පණය. හරි. ඊට පස්සේ අපි මේක නිරූපණය කරන්න ගියොත් පුතේ මේ විදිහට මම ආලෝක කිරණ දෙකක් ගන්නවා. ඔන්න එකක් ගත්තා. එක ආලෝක කිරණයක් ඔන්න ගත්තා දර්පණයට වැටෙනවා. හරිද? අනිත් ආලෝක කිරණයක් ගන්නම් මම මෙහෙම ඔයාලට මේක තීරුම් කරන්න. මොකද ආලෝක කිරණ දෙකක් ගන්න ඕන අනිවාර්යෙන්. එක කිරණයකින් නිරූපණය කරන්න අමාරුයි. හරිද? මම ආලෝක කිරණ දෙකක් ගත්තා. හරිද? ආලෝක කිරණ දෙකක් ගත්තා. මේකින් ඉඳලා යන ආලෝක කිරණ දෙකක්. හරිද? මම මේකෙලින් මෙහෙම ගන්නම්. චුට්ටක් අභිලම්බයක් ඒ වස්තුවට. හරි. හරිද? එතකොට අපි ඉගෙන ගත්තා ඊට කලින් පරාවර්තන නියම. යම් කිසි ආලෝක කිරණයක් පතනය වුණාට පස්සේ මෙතෙන්ට අපි හඳුන්වනවා මේ කිරණයට අදාළ පතන ලක්ෂ්‍යය. මේ කිරණයට අදාළ පතන ලක්ෂ්‍යය මේක. එතකොට මම මේ කිරණයට අදාළ පතන අභිලම්බයක් නිර්මාණය කරන්නම්කෝ. එතකොට මේ කිරණයට අදාළ අභිලම්බය මේ කිරණයට අදාළ අභිලම්බය මේ. හරිද? එතකොට මතකද කිව්වා පතන කිරණයත් පරාවර්තන කිරණයත් එකම තලයක පිහිටනවා. මේ කෝණයට පරාවර්තන කෝණය සමානයි කියලා. එහෙනම් මේ පරාවර්තනය වෙන කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙන්න යන්න ඕන. හරිද? මේ කෝණයට සමාන වෙන්න තමයි යන්න ඕන. මේ කෝණයට සමාන වෙන්න. ඔන්න පරාවර්තනය වුණා. මේ ආපු කිරණය මේකේ වැදුනා. ඔන්න පිට වුණා. එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. හරිද? ඒතර ඒක මම මෙහෙම ඔයාලට නිරූපණය මේ විදිහට මම මේ කිරණය දික් කරනවා. මෙහෙම මේ කිරණය මේ ඔස්සේ මෙහෙම දික් කරනවා. හරිද? දැන් මේකට දාලා ගන්න. ඒතර තේරෙනවා මේ කෝණය. දැන් මේකත් වෙන්නේ කොහොමද? ඒතර මෙන්න මේ කෝණය ගන්නට මෙතන කෝණයක් නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් ඒතර ඒ කිරණය මෙන්න මෙහෙම මම අදින්නම්කෝ. මෙන්න මේ කිරණය ගියා. ඒතර මේකට මේක සමානයි. හරිද? මම ඒ කිරණය මෙහෙම දික් කරනවා මෙහෙම. හරිද? මේක චුට්ටක් කරලා වගේනේ. හරි. මෙන්න මෙතන ලක්ෂ්‍යය ගන්න. හරිද? ඇන්ද මෙහෙමයි මේ කිරණය ආවා මේකට මේක සමාන වෙන්න මේ වුණා පරාවර්තනය වුණා. මේ කිරණය ආවා ඒ කිරණය පරාවර්තන. මේක ඔයාලා කොලේ කඩේ වල තියලා ඉඳලා බලන්න මේ අඩ වල තියලා අර මේ වර්ගයෙන් ඇදයි වගේ පේනවද? මම අඩ වල පාවිච්චි කරන්නේ නැහැ නේ. හරිද? ආලෝක කිරණ හරි කෙලින් යන්නේ පටන් ගන්නකොට කියනවා ආලෝක කිරණ හරි කෙලින් යන්නේ ඇද වෙන්නේ නැහැ. හරිද? එතකොට තේරුම් ගන්න මේ කඩේරි වලින් අදින්නේ මෙහාට එන්නේ මේ නිරූපණයක් කරන්න. ඒතර පුතේ දර්පණය බලද්දි මේක දර්පණය අපි
දර්පණය බලද්දි මෙන්න මේ ලක්ෂීය වස්තුවේ ප්‍රතිබිම්බය එතන නිර්මාණය වෙනවා. මේ මොකද එතකොට? ප්‍රතිබිම්බය. මේ මොකද්ද? ප්‍රතිබිම්බය. මේ වස්තුව මේ ප්‍රතිබිම්බය. එතකොට තේරුම් ගන්න ඕන මෙන්න මේ දුරයි සමානයි. වස්තුවේ ඉඳලා දර්පණයට තියෙන මෙන්න මේ දුර අපි හඳුන්වනවා වස්තු දුර. මේක අපි හඳුන්වනවා ප්‍රතිබිම්බ දුර. හරිනේ? මේක වස්තුවේ ඉඳලා දර්පණයට තියෙන දුර වස්තු දුර. ඒ වගේම දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුර ප්‍රතිබිම්බ දුර. හරිද? වස්තු දුර ප්‍රතිබිම්බ දුර. හරිද? එතකොට ඔන්නෝක තමයි අපිට නිරූපණය කරන්න පුළුවන් ආලෝකය තල දර්පණයක් ඔස්සේ පරාවර්තනය වෙන විදිය. වස්තුව ප්‍රතිබිම්බ ලක්ෂීය වස්තුවක ප්‍රතිබිම්බ සෑදෙන ආකාරය. හරිද? වස්තු දුර ප්‍රතිබිම්බ දුර. එතකොට මේ කතා කරන තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ. ඒ කියන්නේ අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මෙහෙම හිටගත්තම අපේ ප්‍රතිබිම්බය කණ්ණාඩිය ඇතුලේ ඉන්නවා. අපි වගේම කෙනෙක් ඉන්නවනේ කණ්ණාඩිය ඇතුලේ. ඒකෙන් ගිහිල්ලා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කොණ්ඩේ හදන්නේ, මූණ මිහිදාන්නේ, හොඳට ක්‍රීම් ගාන්නේ. හරිද? ඇඳුම් ඇඳලා ලස්සන මෙහෙම හැඩ බලන්නේ. ඇයි? අපි වගේ කෙනෙක් ඉන්නවා කණ්ණාඩිය ඇතුලේ. ඒ කවුද? අපි වස්තුව නම් ඒ ඉන්නේ ප්‍රතිබිම්බය. හරිද? ඉතින් මම මේ වස්තුවයි ප්‍රතිබිම්බය ගැන කතා කරොත් ඒ දෙක අතර මොනවද තියෙන සම්බන්ධතා? ඒ දෙක අතර තියෙන මොනවද ලක්ෂණ? කොහොමද වෙනස් වෙන්නේ? කියලා තොරතුරු ටිකක් මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා. බලන්නකෝ. තව දර්පණයක් මේ යටින් තියෙනවා. තව දර්පණයක් ඉදිරියේ ඇති වස්තුවක සෑදෙන ප්‍රතිබිම්බය. සතු ලක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරලා මේ ලක්ෂණ ටික වැදගත් පුතේ. මම වැදගත් ඒවාට වැදගත් කියලා ඔයාලට කියනෝනේ. හරිද? මෙන්න වැදගත් ලක්ෂණ ටිකක් තියෙනවා. ප්‍රතිබිම්බයක් සතු ලක්ෂණ ටිකක් තියෙනවා. මොකද්ද කියන්නේ බලන්නකෝ. තාත්විකයි නෙවෙයි අතාත්විකයි. අතාත්විකයි. තිරයකට ගන්න බෑ. ඒ මොකද්ද ඒ කතාව? හිතන්නකෝ මේ වස්තුව තියෙද්දි මේ පැත්තේ වස්තුව තියෙන පැත්තෙම ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? දර්පණයේ ඇතුලේ. දර්පණයේ ඇතුලේ තමයි අපි දැන් අපි බලද්දී අපි කණ්ණාඩියක ඉස්සරහා ගන්න ප්‍රතිබිම්බය තියෙන ඇතුලේ. හරිද? මේ වස්තුවේ ප්‍රතිබිම්බය මේ පැත්තේ නැතුව මේ වස්තුව තියෙන පැත්තෙම. හිතන්නකෝ ප්‍රතිබිම්බය මෙතන නැතුව ප්‍රතිබිම්බය මොනියම් විදියකින් මේ පැත්තෙම නිර්මාණය වුණා කියලා. මේ තල දර්පණවලදී කීයරවත් ඒක වෙන්නේ නැහැ. තල දර්පණවලදී ඒක කීයරවත් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් තියෙන උත්තර දර්පණ සහ අවතල දර්පණ කියලා දර්පණ දෙකක් තියෙනවා. ඒකෙන් දර්පණවලදී වෙන්න පුළුවන් මේක. වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වස්තුව තියෙන පැත්තෙම ප්‍රතිබිම්බයක් හැදෙනවා. හිතන්නකෝ එහෙම දර්පණය මෙහෙම තියෙනවා වස්තුවම තියෙනවා ප්‍රතිබිම්බය තියෙනවා. මට අතර මෙතනට තිරයක් ගෙනල්ලා මොනවා හරි ස්ක්‍රීන් එකක් ගෙනල්ලා අන්න වස්තුවේ ප්‍රතිබිම්බය අර තිරේ මත ඇති කරවන්න පුළුවන් නේ. වස්තුව තියෙන පැත්තේම මෙහෙම දර්පණලා මේ පැත්තේ ප්‍රතිබිම්බය හැදුනොත් ඒ පැත්තේම ප්‍රතිබිම්බය හැදුනොත් මට එහෙම තිරයක් ගෙනල්ලා තිරයක් අල්ලලා ස්ක්‍රීන් එකක් අල්ලලා අන්න ප්‍රතිබිම්බය ගානට සෙට් කරන්න පුළුවන් නේ තිරේ මත. ඒතර තිරයකට ගන්න පුළුවන්. හැබැයි මේක තියෙන්නේ ඇතුලේ. කවදාවත් මේක තිරයකට ගන්න පුළුවන්ද? බැහැ. වස්තුව තියෙන පැත්ත නෙමෙයි ඇතුලේ තියෙන්නේ. මේ විදිහට වස්තුව තියෙන පැත්තෙම හැදුණා නම් මට ඔන්න මෙහෙම අල්ලලා ගානට තිරයකට එක ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ප්‍රතිබිම්බයට කියනවා තාත්විකයි. ඒක තිරයකට ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන් පරාවර්තනය කළා. හැබැයි මේක තිරයකට ගන්න පුළුවන්ද? මේක තිරයකට ගන්න පුළුවන්ද? බෑ. මේකට කියන්නේ අපි අතාත්විකයි. තිරයකට ගත නොහැකි. තිරයකට ගත නොහැකි. ඒතර තිරයකට ගන්න පුළුවන් ප්‍රතිබිම්බ වලට කියනවා අපි තාත්විකයි. තිරයකට ගන්න බැරි මේ වගේ ප්‍රතිබිම්බ වලට කියනවා අතාත්විකයි. එතකොට තේරුම් ගන්න ඕන කාරණාව තමයි තල දර්පණ වලින් සැදෙන හැම ප්‍රතිබිම්බයක්ම අතාත්විකයි. තිරයකට ගන්න බෑ. හැබැයි අපිට උත්තර දර්පණ අවතල දර්පණ හම්බෙනවා. ඒවයිදී මෙන්න මේ වගේ තාත්වික ප්‍රතිබිම්බ අපිට හමු වෙනවා කියන කතාවත් ඔළුවේ ඔහොම තියාගන්න. හරිද? ඒතර තේරුම් ගන්න අපි කතා කරන්නේ තල දර්පණයකින් සැදෙන ප්‍රතිබිම්බනේ. ඒතර ප්‍රතිබිම්බය අතාත්විකයි. ඊට පස්සේ අනිත් එක උඩුකුරුයි. හරිනේ.
අපි කණ්ණාඩි ඉස්සරහා ගිහලා හිටගත්තම අර පැත්තේ පේන එක ඔළුවේ හිටගෙන දෙන්නේ නෑනේ. ඔළුවේ හිටගෙන වෙන්නේ අපි උඩුකුරුයි නම් ඌත් උඩුකුරුයි. එහෙනම් ප්‍රතිබිම්බය උඩුකුරුයි. උඩු අතටමයි ඉන්නේ. අනිත් එක වස්තුවේ ප්‍රමාණයට සමානයි. මගේ ප්‍රමාණය මේකෙක් නෙවෙයි කණ්ණාඩියෙන් පේන්නේ. ඌ නැතුව මට වැඩිය විශාල කෙක්වත් ඌ මට වැඩිය චූටි කෙක්වත් නෙවෙයිනේ. මගේ ප්‍රමාණයටම සමාන ප්‍රතිබිම්බයක් තමයි අපිට පේන්නේ. හරිද? ඒ කියන්නේ වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. ඊළඟ ලක්ෂණය වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර. මෙන්න වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර. ඒ කියන්නේ හිතන්නකෝ කණ්ණාඩියක් කොහොම තියෙනවා? කණ්ණාඩියක් මෙහෙම තියෙනවා. මෙහෙතර කණ්ණාඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? මෙතන කණ්ණාඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ කණ්ණාඩියේ ඉඳලා මට තියෙන දුර. මෙහෙම කණ්ණාඩියක් ඉස්සරහා මම මෙහෙම හිටගත්තොත්. කණ්ණාඩිය මේක නම් මෙතන මම හිටගත්තොත්. ඒතර හරියටම කණ්ණාඩියෙන් පිටිපැත්තේ මෙන්න මේ සමාන දුරට සමාන දුරකින් කණ්ණාඩිය ඇතුලේ නේ ඉන්නේ. මම කණ්ණාඩියෙන් මෙහෙම ගොඩක් පස්සට යනවා තියෙන්නේ. හැදෙන ප්‍රතිබිම්බයත් කණ්ණාඩියේ ඒ තරම් දුරට ඈතට ගිහිල්ලානේ තියෙන්නේ. මම තව ටිකක් පස්සට ගියොත් ඒත් එහෙමයි. මම මෙහෙම ලං වුණොත් ප්‍රතිබිම්බයත් මෙහෙම ලං වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දුරට සමාන දුරක තමයි එහා පැත්තේ ප්‍රතිබිම්බය පේන්නේ. ඒ වගේ තමයි පුතේ මේ ගත්තේ. වස්තුවේ ඉඳලා මෙන්න මේ දුර. මේ දුර වැඩි වෙන්න මේ දුරත් වැඩි වෙනවා. හැබැයි මේ වස්තුව මෙන්න මේ හරියට ආවොත් ප්‍රතිබිම්බය එන්නේ මේ හරියට. ඒතර වස්තු දුර ප්‍රතිබිම්බ දුර සමානයි. ඒකත් තේරුම් ගන්න. ත්‍රිලං කතාව පාර්ශික අපවර්තනය වේ. පාර්ශික අපවර්තනය කියන්නේ පුතේ පැත්ත මාරුලා. පෙත්ත මාරු වෙලා නෙවෙයි පැත්ත මාරු වෙලා. ඒ කියන්නේ දැන් මම මෙහෙම කන අල්ල ගත්තොත් දර්පණය පේන්නේ කොහොමද? අනිත් පැත්තට. මෙහෙම අල්ලගෙන අනිත් පැත්ත මාරු. දෙපැත්ත මාරු වෙනවනේ. ඒකනේ අර ඇම්බියුලන්ස් වල ගහලා තියෙන්නේ. ඇම්බියුලන්ස් කියන අනිත් පැත්තට. ඇයි? මෙහෙම කණ්ණාඩියෙන් පේනකොට ගානට හැදිලා පේනවා. නැත්නම් අපි ඇම්බියුලන්ස් එක දිහා බැලුවොත් පේන්නේ අකුරු මාරු අනිත් පැත්තට තියෙනවා. තේරෙනවද මම කියන කතාව? ඇම්බියුලන්ස් කියලා ගහලා තියෙන්නේ වාහන ඉස්සරහා පැත්ත මාරු කරලා. ඇයි? ඒක කණ්ණාඩියෙන් පේනකොට ගානට හරියට පේනවා. ඒතර වාහනේ කෙනාට මම සයිඩ් කණ්ණාඩියෙන් බැලුවම ටක් ගාලා පේනවා අන්න හැරවිලා පේනවා. ඇම්බියුලන්ස් ටක් ගාලා ඉඩ දෙන්නවා. අපේ උන් ඇම්බියුලන්ස් එකක් දැක්කම දැකලා නෙමෙයි කොච්චර කෑ ගැහුවා ඒත් ඉඩ දෙන්න ඒත් බලාගෙන ඉන්නේ. හරිද? ඒතර පුළුවන් තරම් ඒ වගේ වාහනකට අපි ඉඩ දෙන්න ඕන. හරිද? ඒකට තමයි ඒක ඇම්බියුලන්ස් කියන එක වචනේ මාරු කරලා තියෙන්නේ. ඇයි? පාර්ශ්වික අපවර්තනය තියෙන හින්දා. ඒකට පිළේමක් විදිහට තමයි ඒක පැත්ත මාරු කරලා ඇම්බියුලන්ස් කියලා වාහනේ ගහලා තියෙන්නේ. නැත්නම් වැරදිලා නෙවෙයි. හරිද? එතකොට පාර්ශ්වික මොනවද ලක්ෂණ ටික? ලක්ෂණ ටික තමයි මම කිව්වා පිළිවෙලින් කිව්ව පළවෙනි එක මම කිව්වා තාත්විකයි නෙවෙයි අතාත්විකයි. ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒ වගේම වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. ඒ වගේම වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. ඒ වගේම පාර්ශ්වික අපවර්තනයට ලක් වෙලා තියෙන. කියන්නේ පාර්ශ්වික අපවර්තනය වෙලා තියෙන්නේ. ඔය ලක්ෂණ ටික තියෙන්නේ. ඊට පස්සේ අදට අපි අවසාන කැලල කතා කරමු. තල දර්පණවල භාවිත. චුට්ටක් තියෙනවා ටික කියව ගන්න. තල දර්පණවල භාවිත.
මොනවද කියන්නේ තල දර්පණ වල භාවිතයත් කියනවා පුතේ මුහුණ බැලීම සඳහා රූපලාවන්‍ය කටයුතු සඳහා අපි දන්නවා මුහුණ බලන සහ රූපලාවන්‍ය කටයුතු සඳහා තල දර්පණ පාවිච්චි කරනවා ඊට පස්සේ වෙළඳ සල් වල භාණ්ඩ වැඩිපුර බැති බව පෙන්වීමට ඔයාලා දැකලා ඇති රත්තරන් බඩු කඩවල නැත්තම් ඔය සපත්තු කඩවල නැත්තම් ඔයාලා කතරගම එහෙම ගිහලා තියෙනවා නම් ඔය පළතුරු වට්ටේ වලට පළතුරු ගන්න තැන් තියෙන්නේ ඒවයි මොකද්ද කරලා තියෙන්නේ ඒ වගේ මෙහෙම මැස්ස තියෙනවා නම් මෙන්න මෙතන වීදුරුවක් ගන්නවා යාළුවා. තල දර්පණය පාවිච්චි කරනවා. ඊතර මෙහෙම මැස්ස තියෙනවා නම් ඊතර මෙතන මොනවද අම්බ නැත්තම් මෙතන කොමඩු මෙතන අන්නාසි ගෙඩි තියෙනවා නම් එහෙම තියෙනවා නම් අපිට පේනවා මෙන්න මේකෙත් සම්පූර්ණ දිගට අපි ඉස්සරහින් ගිහලා බලනකොට හෙනඩ පළතුරු තියෙනවා වගේ. නේ. ඒ දර්පණය පාවිච්චි කරලා ඒ වෙළඳසැලේ බඩු ගොඩාක් තියෙනවා වගේ පෙන්වනවා. එතකොට සේප්පු කඩවල සපත්තු කඩවල එහෙම ඒත් ඔය ක්‍රමය පාවිච්චි කරනවා. හරිද? ඒතර නිරන්තරයෙන් අර වෙළඳසැල වල ගොඩාක් බඩු තියෙනවා කියලා පෙන්වන්න ඔය තල දර්පණ පාවිච්චි කරනවා. ඒ වගේම අර කියපු විදිහට මූණ බැලීම සඳහා රූපලාවන්‍ය කටයුතු සඳහා සැලුන් වල අපි තල දර්පණ පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒ වගේම විද්‍යාගාරක ක්‍රියාකාරවලදී ආලෝකයේ පරාවර්තන අපි දන්නවා ආලෝකයේ පරාවර්තනය අන්වීක්ෂයේ තියෙන ආලෝකයේ පරාවර්තනය කියන්නේ එකක්. හරිද? එතකොට අනිත් එක බහු ප්‍රතිබිම්බ සෑදීම සඳහා ඒ වගේම ඇඳුම් තේරීමේදී විලාසිත කටයුතුවලදී හැඩය සහ අපේ පිටිපැත්ත පෙනුම නිරීක්ෂණය කිරීම සඳහා අපි දර්පණ පාවිච්චි කරනවා. කොණ්ඩ කැපීමේදී හිසෙහි පිටුපස නිරීක්ෂණ අපි දන්නවා දැන් සැලොන් වල එහෙම මේ කණ්ණාඩියක් ගහලා පිටිපැත්තට කණ්ණාඩියක් ගහලා තියෙනවා. ඒතර ගානට අපිට මේ කණ්ණාඩියෙන් ඒ කණ්ණාඩිය පේනවා. ඒ කණ්ණාඩියෙන් අපේ පිටිපැත්ත කොණ්ඩේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බහුරූපේක්ෂය සඳහන් අපි දන්නවා බහුරූපේක්ෂය කියන එකක් පුතේ ඔයාලා දන්නවා විදියට වීදුරු පටි තුනක් අරගෙන මෙහෙම හදන එකක් තියෙනවා ඔයාලා. මෙහෙම ත්‍රිකෝණාකාර එකක් මෙහෙම මේක දිගට තියෙනවා මෙහෙම. හරි මේක ඇතුළට අපි කරන්නේ මේක ඇතුළට මොනවා හරි පැන්සල් කෑල්ලක් නැත්නම් පැන්සල් උගුරක් නැත්නම් පොළ කෑල්ලක් දැම්ම පස්සේ ලස්සන රූපෙම වෙනවා. බහුරූපේක්ෂය. හරිද? බහුරූපේක්ෂ නිර්මාණය සඳහා ඒ වගේම අනිත් එක පරීක්ෂය සෑදීමට පරීක්ෂය කියන උපකරණ ගොඩක් සබ්මරීන් වල පාවිච්චි කරනවා. පරීක්ෂය කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි දන්නවා ආලෝකය හැම වෙලෙම මම කිව්වා ආලෝකයේ කෙලින් ගමන් කරන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙතන බිත්තියක් තියෙනවා. මෙතන බංකරයක් තියෙනවා. මෙහෙම බංකරයක්. හමුදා බංකරයක්. එයාලා මෙන්න කණක් කපන් ඉන්නේ. දැන් මෙතන ඉන්නවා හමුදාවේ කට්ටියම පහත් වෙලා ඉන්නවා. දැන් මේ පැත්තේ ඉන්නවා ත්‍රස්තවාදී. හිතන්නකෝ. දැන් මේ පැත්තේ ත්‍රස්තවාදීන් ඉන්නවද නැද්ද කියලා බලන්න ඕන. ඒක ඔලු උස්සලා බලන්න පුළුවන් නේද? හරිද? ත්‍රස්තවාදීන් ඉන්නවා. හරිද? එහෙම පුළුවන් නේ? දැන් ත්‍රස්තවාදීන් ඉන්නවා මෙහෙම හිතන්නකෝ මේ බංකරයක් තියෙන්නේ. හරිද? මෙන්න ඉන්නවා හමුදාවේ. මේ ඉන්නවා ත්‍රස්තවාදීන් ඉන්නවා මෙතන. ඉතින් ඔලු උස්සලා බලන්න පුළුවන් නේ? නේද? අපිට මෙතන ඔලු උස්සලා බලන්න පුළුවන් නේ? කො? ළමයි කැම කනවද? ඔලුව ඉස්සුවොත් ඉවරයිද? මොකද ඔලුව ඉස්සුවම ඉවරම ගන්නේ මොකද? උඩ ඉන්නේ ත්‍රස්තවාදී වෙන්නේ. ඒක තමයි. ඒතර මෙහෙම ඔලුව උස්සලා බැලුවොත් මොකද්ද වෙන්නේ? එයා ටක් ගාලා වෙඩි තිව්වා ඌ ඉවරයි. ඒතර ඔලුව උස්සලා බලන්න බෑ. ඒතර මෙන්න මේ වගේ තැන් වල මොකද්ද කට්ටිය පාවිච්චි කරනවා? මේ වගේ හමුදා කඳවුරු වල පාවිච්චි කරන පුතේ පරීක්ෂය කියන උපකරණයක්. ඒතර ආලෝකය දැන් මෙයා අපිට පේන නම් මෙයාගේ ඉඳලා ආලෝක කිරණයක් එන්න ඕනනේ. දැන් මෙතන ඉන්න කෙනාට එහෙම එන්නේ නැහැ. මෙතන ඉන්න කෙනාගේ ඇහැ මෙහෙම දුන්නාට ආලෝක කිරණ මෙහෙම වෙලා වංගු ගහලා ඇහැට එන්නේ නැහැ නේ පුතේ. ආලෝකේ පාඩම් පටන් ගන්නකොටම කියනවා ආලෝක කිරණයම ගණන් කරන කෙලි. හරිද? ඒතර මොකද්ද කරන්නේ? ඒතර මෙන්න මෙතනදි කරනවා අපි පාවිච්චි කරන පරීක්ෂය කියන උපකරණය. මෙහෙම එකක් අරගෙන මෙහෙම. ඒතර මෙන්න මෙතන පාවිච්චි කරනවා යාලා දර්පණයක්. මෙතන පාවිච්චි කරනවා තල දර්පණයක්. ඒතර මොකද්ද වෙන්නේ? මෙයාගේ ඉඳලා ආලෝක කිරණ මෙහෙම එනවා. ඒකේ වදිනවා. වැදිලා ඒකෙන් මෙන්න මෙහෙම මේකට පරාවර්තනය වෙනවා. හරිද? ඒකෙන් මේකේ මෙහාට පරාවර්තනය කරනවා. අන්න මෙයාට බලා ගන්න පුළුවන් දැන් ගානට අතන කෙනෙක් ඉන්නවද කියලා. හරිද? මේක මහා එකක් නෙවෙයි චූටි මේ පොඩි ප්‍රමාණික එකක්. හරිද? ඕක. ඊතර වගේම තව පාවිච්චි කරනවා පුතේ සබ්මරීන් වල. දැන් සබ්මරීන් වල පාවිච්චි කරන්නේ ගොඩබිමක් නිරීක්ෂණය කරන්න සඳහා සබ්මරීන් වල ඒත් යුදමය කටයුතු වලදී පාවිච්චි කරනවා. දැන් හිතන්නකෝ මෙහෙම මුහුද තියෙනවා. හරිද? මුහුද තියෙනවා. ඔහොම නැවක් ඉන්නවා. ඔහොම නැවක් තියෙනවා. හරිද? දැන් මෙතන සබ්මරීනයක් තියෙනවා. හරිද?
එතකොටත් එහෙම දැන් සබ්මරීනේ උඩට ඇවිල්ලා බලන්න බෑනේ. සතුරු නැව තියනවාද කියලා. ඒතර උඩට ඇවිල්ලා බැලුවොත් මේ නැවේ ඉන්න කට්ටියට පේනවා. ඒතර ඒ කට්ටිය කරන්නේ මෙහෙම අර වගේ එකක් උඩට දානවා. අර දොස්තර හොඳ හිත කාටුන් එක බලලා තියෙනවා නම් ඒකේ හොඳට පේනනවා. ඒතර ගානට ඒකෙත් එහෙම මෙහෙම ආලෝක කිරණයක් ආවා. මෙතන දර්පණය හයි කරලා තියෙනවා. මෙහෙම ආවා. ඔන්න ඇතුළේ ඉන්න කට්ටියට බලන්න පුළුවන්. එතන එළියේ මොකක් හරි සතුරු නැවක් තියෙනවද කියලා. ඒතර ඒක තමයි කියන්නේ නිරීක්ෂකයා සිටින ස්ථානය ඉහළින් හෝ පහළින් නැති වස්තු නිරීක්ෂණය කිරීමට වැදගත් බංකරයක හෝ සම්මරීනයක සිට පිටත බැලීම සඳහා මේ කතා කරන්නා වූ පරීක්ෂය අපිට භාවිත කරන්න පුළුවන්. ඒතර පරීක්ෂය හදන්න පාවිච්චි කරනවා, බහුරූපේක්ෂය හදන්න පාවිච්චි කරනවා, විද්‍යාගාර කටයුතු වලදී පාවිච්චි කරනවා. ඒ වගේමයි සැලෝන් වලදී පාවිච්චි කරනවා කොණ්ඩේ පිටුපස බලා ගන්න. ඒ වගේම භාණ්ඩ ගොඩක් තියෙනවා කියන පාවිච්චි පෙන්වන්න වෙළඳසල් වල පාවිච්චි කරනවා. ඒ වගේම තව පාවිච්චි කරනවා රූපලාවන්‍ය කටයුතු වලදී සහ අපිට දිනදා ජීවිතයේදී මුහුණ බලා ගැනීමට, රැවුල කැපීමට, පිටුපස බලයීමට, වාහනවල මැද පිටුපස බලන කණ්ණාඩි විදියට මේ කතා කරන තල දර්පණ භාවිතා කරනවා. හරි. එහෙනම් ওই විදියට තියෙන්නේ අපිට අර ඊළඟට කතා කරන්න තියෙන්නේ ධ්වනිය සහ ආලෝකයේ මම කතා කරේ පරාවර්තනයනේ. ආලෝකයේ වර්තනය කියන කොටසක් අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. මේක ලබන සතියේ මේ ටියුට් එක ඉවරයි. අනිත් කැලලත් පටන් ගන්න පුළුවන් වෙයි පුතේ. මේකේ මම කිව්වේ 14 වෙනි ටියුට් එක. මම 15 වෙනි ටියුට් එක සක්‍යකේ සහ ගුරු ගෙදර තියලා තියෙනවා. ඒක හෙට ගන්නත් පුළුවන්. සක්‍යකේ ළමයින්ට හෙට ගන්නත් පුළුවන්. උදේ කාලේ ඉන්නවා. නැත්නම් අනිත් දරුවන්ට ගුරු ගෙදර තියෙනවා. ටියුට්ස් ටික ගන්න මේ මාසෙට අදාළ ගේම් කළා. හරිද? එහෙනම් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ දරුවනේ. එහෙනම් හැමෝම බුත් සරණයි. පරිස්සමෙන් ඉන්න මේ දවස්වල. හරිය මේ යන්න එපා. පුළුවන් තරම් වෙනදට වඩා පරිස්සම් වෙන්න. දන්නවනේ. හොඳටම පැතිරීම වැඩි දැන්. අපි මිනිස්සුන්ට ගාණක් නැති වෙලා තියෙනවා. හැබැයි මේක ගාණක් නැති වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. ගාණක් හොඳටම තියෙන්න ඕන වෙලාව. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න කියන්න. ඔයාලා උපදෙස් දෙන්න කියන්න. ඔයාලත් පරිස්සම් වෙන්න. හරිය මේ හැවිදින්න එපා. ගෙදරලා පුළුවන් තරම් ඉන්න. හරියට වැට්ටික් කරගන්න. හරිනේ? එහෙනම් හැමෝටම අයබෝවන් බුත් සරණයි දරුවනේ. අයබෝවන් සර්. හරි පුතේ බුත් සරණයි.